ආයුබෝවන් ළමයි. හොඳයි. අපි දැන් කලින් මේ ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ PN සංදි ඩයෝඩ් ගැන ඉතාම පැහැදිලි අවබෝධයක් ලබා ගත්තා. දැන් අපි මේ වීඩියෝ එකෙන් ඔබ වෙත ගෙන එන්න බලාපොරොත්තු වෙන්නේ සෙනර් ඩයෝඩ් ගැන. හරි. රයිට්. එතකොට සෙනර් ඩයෝඩ් කියලා කියන්නේ මොකද්ද? මේ ඩයෝඩේ තියෙන විශේෂත්වය මොකද්ද කියලා මම ඔබට පැහැදිලි කරනවා. ඒ වගේම මම ඔබට තවත් අපිට හම්බ වෙන ඩයෝඩ් වර්ග කිහිපයක් ගැන දල හැඳින්වීමක් ලබා දෙන්න බලාපොරොත්තුවක් තියෙනවා. හරි. සෙනර් ඩයෝඩ් කියලා කියන්නේ අපි විද්‍යාගාරයේ වගේම එදිනදා ජීවිතයේදී පරිපථ නිෂ්පාදන කරනකොට බොහෝ සෙයින් භාවිතා කරන ඩයෝඩ් විශේෂයක් තමයි මේ සෙනර් ඩයෝඩ් කියලා කියන්නේ. අපි මුලින්ම මේ සෙනර් ඩයෝඩයක් ගැන භෞතිකව අපිට පේන දේවල් ටික අපි හඳුනාගෙන ඊට පස්සේ මේකේ සෛද්ධාන්තික කොටස් වලට අපි ගමන් කරමු. දැන් මේ තියෙන්නේ මේ සෙනර් ඩයෝඩයක් ගත්තොත් එහෙම මේ තියෙන්නේ අපිට ප්‍රායෝගිකව එදිනදා හම්බ වෙන සෙනර් ඩයෝඩයක්. මේ තියෙන්නේ ඒකේ රූපයක්. සෙනර් ඩයෝඩයක්. හරි මේ වගේ තමයි සෙනර් ඩයෝඩයක් තියෙන්නේ. ඒතකොට මේක බැලුව බැලමටම අපිට සාමාන්‍ය ඩයෝඩ් එකකින් වෙන් කරගන්න පුළුවන් හොඳට දන්න කෙනෙක් නම්. නමුත් බැලුව බැලමට සාමාන්‍යයෙන් අපිට මේ ඩයෝඩේ අග්‍රදේශක විද්‍යුත් උපාංගයක්. හැබැයි මේකේ ක්‍රියාකාරීත්වය සාමාන්‍ය ඩයෝඩ් එකට වඩා ටිකක් වෙනස් වෙනවා. හරි. රයිට්. එතකොට මේ තියෙන්නේ සෙනර් ඩයෝඩේ පරිපථ සංකේතය. සාමාන්‍ය ඩයෝඩ් එක පරිපථ සංකේතයට වඩා මදක් වෙනස් වෙනවා. සාමාන්‍ය ඩයෝඩ් එක මෙහෙම තනි ඉරක් තියෙන මේක මේ විදිහට දෙපැත්තෙන් නැමිලා තියෙනවා. එතකොට මේක තමයි සෙනර් ඩයෝඩය. හරි සෙනර් ඩයෝඩේ පරිපථ සංකේතය. හොඳයි. මේ සෙනර් ඩයෝඩය අපි පරිපථවල භාවිතා කරන්නේ විශේෂ අවස්ථාවලදී. ඒ කියන්නේ මේ සෙනර් ඩයෝඩේ භාවිතා කරන්නේ පරිපථයක පසු නැඹුරු තත්ත්වය යටතේ. සෙනර් ඩයෝඩයක් පරිපථයක භාවිතා කරන්නේ පසු නැඹුරු තත්ත්වය යටතේ එයාගේ අග්‍ර අතරට පසු කුළු වෝල්ටීයතාවය ලබා දීලා. මොකද්ද මේ කතාවේ තේරුම? හරි. මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙතනදී මේ සෙනර් ඩයෝඩයක තියෙන විශේෂත්වය තමයි මේ සෙනර් ඩයෝඩයකට පුළුවන් පසු කුළු වෝල්ටීයතාවය. අර සාමාන්‍ය ඩයෝඩ් එක බිඳවැටුම් වෝල්ටීයතාවය කියලා කියන්නේ. අන්නේ බිඳවැටුම් වෝල්ටීයතාවයේ යටතේදී පවා විනාශ නොවි ක්‍රියාත්මක වෙන්න පුළුවන් මේ සෙනර් ඩයෝඩයකට. ඒකේ විශේෂ වාසියක් තියෙනවා. හරි. ඒකේ තියෙනවා විශේෂ වාසියක්. හරි. ඒ තමයි දැන් මේ තියෙන්නේ අපි ගත්තොත් එහෙම IV ලාක්ෂණික වක්‍රයෙන් ඩයෝඩ් එක. ඕකේ මේ තියෙන බිඳවැටුම් වෝල්ටීයතාවය. දැන් සෙනර් ඩයෝඩ් එකේ බිඳවැටුම් වෝල්ටීයතාවය අපි හඳුන්වනවා VZ සෙනර් වෝල්ටීයතාවය කියලා. හරිද? රයිට්. එතනදී අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට හරි. දැන් මේ සෙනර් ඩයෝඩයක් ගත්තොත් එහෙම සෙනර් ඩයෝඩයක් මෙන්න මේ විදිහට පරිපථයකට මේ තියෙන සෙනර් ඩයෝඩයක් මේ සෙනර් ඩයෝඩය පරිපථයකට පසු නැඹුරු තත්ත්වය යටතේ සම්බන්ධ කරා කියලා හිතන්නකෝ. සම්බන්ධ කළා මෙයාට ලබා දෙනවා සෙනර් වෝල්ටේජ් එක. සෙනර් වෝල්ටේජ් එක කියලා කියන්නේ මේ ඩයෝඩේ බිඳවැටුම් වෝල්ටීයතාවය. ඒ බිඳවැටුම් වෝල්ටීයතාවයට සමාන වෝල්ටීයතාවයක් මේකට ලබා දුන්නාම මෙන්න මේ ධාරා පරාසය තුල ඒ කියන්නේ අපි තියෙනවා I minimum සහ I maximum මේ ධාරා පරාසය තුලදී මේ සෙනර් ඩයෝඩේ තුලින් ගලන ධාරාව වෙනස් වුණාට එයා හරහා තියෙන විභවාන්තරය වෙනසක් වෙන්නේ නැහැ. හරි? මේක තුලින් ගලන ධාරාව වෙනස් වෙනවා. නමුත් එයාගේ අග්‍ර අතර තියෙන විභවාන්තරය මේ සෙනර් වෝල්ටේජ් එකට සමානව තියෙනවා. සාමාන්‍යයෙන් සෙනර් ඩයෝඩ් එක මේ බිඳවැටුම් වෝල්ටීයතාවය අර සාමාන්‍ය ඍජුකාරක ඩයෝඩයක් තරම් විශාල වෙන්නේ. හරි? බිඳවැටුම් වෝල්ටීයතාවය වෝල්ට් 10ට වඩා අඩු වගේ එක තමයි පවතින්නේ. බොහෝ අවස්ථාවලදී. ඒ කියන්නේ වෝල්ට් 6යි, 7යි, 8යි. දැන් සාමාන්‍ය ඍජුකාරක ඩයෝඩ් එක බිඳවැටුම් වෝල්ටීයතාවය වෝල්ට් 75ක් විතර වෙනවා. 75ක් 80ක් විතර වෙනවා. එතකොට මේ තියෙන සෙනර් ඩයෝඩය විශේෂයෙන් නිෂ්පාදනය කරලා තියෙන්නේ ඒක පසුකුළු වෝල්ටීයතාවයට ගෙනාවත් විනාශ වෙන්නේ. මෙන්න මේ ධාරා පරාසය තුල විනාශ නොවි ක්‍රියාත්මක වෙනවා. තේරුණාද? එතකොට මේ මෙන්න මේ ඒ ධාරා පරාසය අපි හඳුන්වනවා සෙනර් කලාපය කියලා. මේ සිද්ධිය අපි හඳුන්වනවා සෙනර් ආචරණය කියලා. පසුකුළු වෝල්ටීයතාවයේ යටතේ සලකන ධාරා පරාසයක් තුලදී විනාශ නොවි මේ ඩයෝඩය ක්‍රියාත්මක වෙනවා. මේක අපි හඳුන්වනවා සෙනර් ආචරණය කියලා. එතකොට මේ සෙනර් ආචරණය සිද්ධ වෙන්නේ මෙන්න මේ අවම ධාරාව සහ මේ උපරිම ධාරාව අතර පරාසය තුල. මේ ධාරාවට වඩා මේ උපරිම ධාරාවට වඩා ධාරාව ටිකක් වැඩි වුණොත් සෙනර් ඩයෝඩයත් පිච්චිලා යනවා. පැහැදිලිද? එතකොට සෙනර් ඩයෝඩයේ තියෙන විශේෂත්වය තමයි ඒක පරිපථවල භාවිතා කරන්නේ පසු නැඹුරු තත්ත්වය යටතේ පසු කුළු වෝල්ටීයතාවයේදී.
ඒ පසුකුළු වෝල්ටේජතාවය අපි සෙනර් ඩයෝඩ් එක පසුකුළු වෝල්ටේජතාවයට නමක් දෙනවා සෙනර් වෝල්ටේජ් එක කියලා. තේරුණාද? එතකොට සෙනර් ඩයෝඩයක් පසු නැඹුරු තත්වයටද ගෙනල්ලා එයාට සෙනර් වෝල්ටේජ් එක දුන්නාට පස්සේ මේ කිසියම් ධාරා පරාසයක් තුල ධාරාව වැඩි කරත් එයාගේ අග්‍ර අතර තියෙන විභවාන්තරය වෙනසක් වෙන්නේ. තේරුණාද? හරි. සාමාන්‍ය ඍජුකාරක ඩයෝඩයක් සහ හරි සාමාන්‍ය ඍජුකාරක ඩයෝඩයක් සහ මේ සෙනර් ඩයෝඩයක පසුකුළු වෝල්ටේජතාවය සංසන්දනය කරවුතින් දැන් මෙන්න මේ විදිහට අපි ගත්තොත් එහෙම සාමාන්‍ය ඍජුකාරක ඩයෝඩයක් සාමාන්‍ය ඍජුකාරක ඩයෝඩයක පසුකුළු වෝල්ටේජතාවය මේ විදිහට ටිකක් ලොකු වගයක් වෙනකොට වෝල්ට් මේක 75ක් විතර වෙනවා. සෙනර් ඩයෝඩයක් ගත්තොත් එහෙම සෙනර් ඩයෝඩයක පසුකුළු වෝල්ටේජතාවය ඊට වඩා අඩු වගයක්. සාමාන්‍ය ඩයෝඩයක් ගත්තොත් මේ 75ට ගෙනාහිටි ඩයෝඩ් විනාශ වෙනවා. මෙතනට ගෙනාන ඩයෝඩ් විනාශ වෙනවා. නමුත් සෙනර් ඩයෝඩයක් අර ධාරා පරාසය තුලදී විනාශ නොවි ක්‍රියාත්මක වෙනවා. ඒතකොට සෙනර් ඩයෝඩ් එක සාමාන්‍යයෙන් මේ සෙනර් වෝල්ටේජ් එක එහෙම නැත්නම් පසුකුළු වෝල්ටේජතාවය වෝල්ට් 6ක් 7ක් වගේ අගයක් වෙනවා. 10ට වඩා අඩු වගයක්. පැහැදිලිද? හොඳයි. රයිට්. එතකොට දැන් බලන්න සෙනර් කලාපය. පසු නැඹුරු තත්ත්වය යටතේ බිඳ වැටුම් වෝල්ටේජතාවය ලබා දුන් විට විනාශ නොවි ක්‍රියාත්මක වෙනවා සෙනර් ඩයෝඩ් එක. හරිද? රයිට්. ඊට පස්සේ එම අවස්ථාවේ ඒ තුලින් ගන්න ධාරාව වෙනස් වුවද විභවාන්තරය වෙනස් නොවේ. හරිනේ? වෝල්ටීයතා යාමනයට යොදා ගන්නවා. වෝල්ටීයතා යාමනයට යොදා ගන්න. වෝල්ටීයතා යාමනය කියලා කියන්නේ කිසියම් අග්‍ර දෙකක් අතර පවතින විභවාන්තරය ධාරාව වෙනස් වුණත් විනාශ නොවි පවත්වා ගන්නවා. ඒ කියන්නේ අග්‍ර දෙක අතර තියෙන විභවාන්තරය විචලනය නොවි පවත්වා ගන්නවා. අන්න ඒ වගේ වැඩවලට මේ සෙනර් ඩයෝඩ් යොදා ගන්නවා. හොඳයි. දැන් අපි බලමු මෙහා සම්බන්ධ පොඩි ගැටලුවක් හදන්න. හරි. රයිට්. එතකොට බලන්න මේ 7 වෙනි ගැටලුව අපිට හම්බ වෙන මෙන්න මෙහෙම කියලා තියෙනවා. පරිපථයේ ඇති සිලිකන් ඩියෝඩේ IV ලාක්ෂණිකය B රූප සටහනේ දක්වා ඇත. 6 වෝල්ට් කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොගැනිය හැක. ඒ කියන්නේ මෙයාගේ අග්‍ර අතර හැමතිස්සෙම විභවාන්තරය 6 වෝල්ට්. I1 I2 සහ I3 අතුරෙන් පිළිවෙලින් උපරිම සහ අවම ධාරා වන්නේ. දැන් මේ IV ලාක්ෂණික දෙස පොඩ්ඩක් බලන්න. මේකේ බිඳ වැටුම් වෝල්ටීයතාවය වෝල්ට් 2යිනේ. එතකොට මේක සාමාන්‍ය ඍජුකාරක ඩයෝඩයක් විදියට නෙමෙයි අපිට ගණන් ගන්න පුළුවන් වෙන්නේ. මේක සෙනර් ඩයෝඩයක් විදියට අපිට හිතන්න පුළුවන්. හැබැයි එහෙම කියලා මේක දීලා නැහැ. එතකොට ඒක අපේ සෛද්ධාන්තික දැනුම. අපි දන්නවා සාමාන්‍ය ඍජුකාරක ඩයෝඩයක් ගත්තොත් ඒකේ බිඳ වැටුම් වෝල්ටීයතාවය ටිකක් විශාල අගයක්. නමුත් මේකේ බිඳ වැටුම් වෝල්ටීයතාවය වෝල්ට් 2ක් වගේ කුඩා අගයක්. එහෙනම් මේක සෙනර් ඩයෝඩයක් විදියට හැසිරෙනවා කියලා අපිට කියන්න පුළුවන්. ඒ කියන්නේ මේ ධාරා පරාසය තුල 2 වෝල්ට් ලබා දුන්නාම මෙයාගේ පසුනැඹුරු තත්ත්වයට තේ 2 වෝල්ට් දුන්නොත් එහෙම එයාගේ අග්‍ර අතර මේ ඩයෝඩේ අග්‍ර අතර 2 වෝල්ට් පවතිනකොට එයා හරහා මොකද්ද වෙන්නේ? ඕන තරම් ධාරාව යන්න පුළුවන්. ඒ කියන්නේ 2 වෝල්ට් ලැබුණාම එයාගේ අග්‍ර අතර ප්‍රතිරෝධය නිකන් ශුන්‍යයි වගේ. මේ ධාරාව වැඩි වෙනවනේ සීඝ්‍ර ලෙස. පැහැදිලිද? හරි. දැන් අපි බලමු වැඩි. හොඳේ. මෙන්න බලන්න. දැන් අපි ගත්තොතින් අපෙන් අහන්නේ I1 I2 I3 අතුරින් පිළිවෙලින් උපරිම හා අවම ධාරා. දැන් බලන්න මෙන්න මේක. මේ තියෙන ඩයෝඩය පෙර නැඹුරුයි. පෙර නැඹුරු වුණොතින් මේ තියෙන වක්‍රයට අනුව එයාගේ අග්‍ර අතර විභවාන්තරය ආසන්න වශයෙන් එකක් වෙනවා. එතකොට මෙයා හරහා තියෙන විභවාන්තරය 1 වෝල්ට් නම් මෙන්න මේ R කියන ප්‍රතිරෝධය හරහා තියෙන්න ඕනේ විභවාන්තරය 5 වෝල්ට් ළමයි. හේතුව මොකක්ින්දද? දෙන්න හරහාම තියෙන 6 හින්දා. එහෙනම් අපිට I1 කියන එක්කෙනා ලියන්න පුළුවන් පුතේ I1 සමානයි 5 බෙදීම R කියලා. V සමානයි IR අනුව තමයි ලියුවේ. right. I2 කියන එක්කෙනා ලියන්න පුළුවන් මේ 2R කියන ප්‍රතිරෝධය හරහා සම්පූර්ණයෙන්ම තියෙන විභවාන්තරය 6යි. එහෙනම් I2 කියන එක්කෙනා අපිට ලියන්න පුළුවන් දරුවෝ කීයද? 6 බෙදීම කීයද? 2R. ඒ කියන්නේ කීයද? 3 බෙදීම R කියලා ලියන්න පුළුවන්. එහෙනම් I2 කියන්නේ 3 බෙදීම R. ඊට පස්සේ I3. දැන් බලන්න මේ R සහ මෙන්න මේ සෙන මේ දින පසුනැඹුරු තත්වයේ තියෙන මේ ඩයෝඩ් එක ගත්තොත් එහෙම.
මේ R සහ මේ පසු නැඹුරු තත්වයට තියෙන මේ ඩයෝඩ් එක ගත්තොත් ඒ දෙන ශ්‍රේණිගතයි. ඒ දෙන්නම හරහා තියෙන මුළු විභවාන්තරය 6යි. දැන් පසු නැඹුරු තත්වය යටතේ බලන්න මෙයාගේ පසුකුළු වෝල්ටීයතාවය මෙයාට ලැබෙනවනේ. හේතුව මේ දෙන්න හරහාම දීලා තියෙනවා කීයද 6ක්. එතකොට මේ 6න් දෙකක් මෙයාට ගියාන් පස්සේ මෙයා හරහා මොකද්ද වෙන්නේ? ධාරාව ගලනවා මේ. මේක සෙනර් ඩයෝඩයක් විදිහට ගන්න පුළුවන් කියලා කිව්වනේ. එතකොට මේක පසු නැඹුරු තත්ත්වයට තියෙනවා කියලා මේක මොකද්ද? අනන්ත ප්‍රතිරෝධයක් තියෙනවා කියලා ගන්න විදිහක් නැහැ. හේතුව මේක හරහා 2 වෝල්ට් විභවාන්තරයක් ආව හැටි ඒක හරහා ධාරාව ගන්නවා මේ. පේනවද? මේක සෙනර් එකක් විදිහට වැඩ කරනවා. එතකොට මෙයා හරහා 2 වෝල්ට් විභවාන්තරයක් ගියාම ඉතුරු ටික ඉතුරු වෙන්නේ කවුරු හරහාද? 4 හරහා. මේ R හරහා. එතකොට R හරහා මේ වෙලාවේ තියෙනවා කීයද? 4යි වෝල්ට්. එහෙනම් I3 කියන එක්කෙනා මට ලියන්න පුළුවන් ළමයි කවුද? 4 බෙදීම R. දැන් ගොඩක් ළමයි I3 බිඳුවයි කියලා ගන්නවා මේක පසු නැඹුරුයි කියලා දැක්ක හැටි. මේ ප්‍රස්ථාර සැලකිල්ලට ගන්නෙ නෑ. හරිද? මේක සෙනර් ඩයෝඩයක් කියලා හිතන්නේ නෑ දීලා නැති හින්දා. ඒකට හේතුව තමයි සිද්ධාන්ත පිළිබඳ මද දැනුම. හරි? රයිට්. එහෙනම් අපිට ගන්න පුළුවන් දැන් මේකේ I3 කියන්නේ 4 බෙදීම R. I2 කියන්නේ 3 බෙදීම R. I1 කියන්නේ 5 බෙදීම R. දැන් විශාල මේක කවුද? I1 කුඩා මේක කවුද? I2. ළමයි මේක දැක්ක හැටිය I3 බිඳුවයි කියලා අරගෙන වැරදි උත්තරයට ගහනවා. හැබැයි එහෙනම් වැඩිම ධාරාව වෙන්නේ I1 උපරිම ධාරාව, කුඩාම ධාරාව වෙන්නේ I2. එහෙනම් අපෙන් අහන්නේ උපරිම සහවම ධාරා, උපරිම ධාරාව වෙන්නේ I1 නේ. එහෙනම් I1 සහ කුඩාම ධාරාව වෙන්නේ I2. උත්තරය 3. ඔබ ගාන වරද්ද ගන්න තැනත් තමයි මම මේ පැහැදිලි කරේ. හරි. හොඳයි. අපි යනවා ඊළඟ ගැටලුවට. බලන්න 8 වෙනි ගැටලුව. ප්‍රශ්නේ හොඳින් කියවන්න. මෙහෙම කියනවා. රූපේ පෙන්වා ඇති පරිපතේ E සැපයුම් වෝල්ටීයතාවය B රූපයේ පෙන්වා ඇති පරිදි කාලය සමග රේඛීයව වැඩි වේ. කාලය t සමානයි t not t දී සැපයුම් වෝල්ටීයතාව සෙනර් ඩියෝඩේ බිඳවැටුම් වෝල්ටීයතාව ඉක්මවා යයි. බිඳවැටුම් වෝල්ටීයතාව ඉක්මවා යයි. හරි. ඕම් CA ප්‍රතිරෝධකය හරහා වෝල්ටීයතාව Vg ද හරි මෙතන එන්න ඕනි ඕම් CA ප්‍රතිරෝධය හරහා වෝල්ටීයතාවයේ Vg නෙමෙයි VR කියලා එන්න ඕනි. VR සහ සෙනර් ඩියෝඩය හරහා වෝල්ටීයතාවයේ VZ කාලය සමග වෙනස් වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය වෙන්නේ. මොකේද කියලායි අපෙන් අහන්නේ. පැහැදිලිද? බලමු. දැන් අපිට ප්‍රස්ථාර කිහිපයක් දීලා තියෙනවා. හරි. හරි. හොඳයි. මම මේක දීර්ඝව පැහැදිලි කළ යුතු ගැටලුවක් සෙනර් එකත් එක්ක සම්බන්ධ කරලා. හරි. අපි බලමු කොහොමද ඒක වෙනස් වෙන්නේ කියලා. හරිද? හොඳයි. හොඳයි. දැන් බලමු අපි මේකේ පැහැදිලි කිරීම කොයි වගේද කියලා. අපි පරිපතේ මුලින් අඳගත්තුතින් මේ විදිහට මෙන්න සෙනර් ඩයෝඩය හරි රයිට් මේ දෙන්නත් එක්ක සම්බන්ධ කරලා තියෙනවා විචල්්‍ය විද්‍යුත්ගාමක බලයක් තියෙන මෙන්න මේ කෝෂය E. මෙයාගේ මේ විද්‍යුත්ගාමක බලය කාලයත් එක්ක වෙනස් වෙන ආකාරය අපිට මෙන්න මෙහෙම ප්‍රස්ථාරයක දීලා තියෙනවා. හරි එතකොට ඒක ඒකාකාරව විචලනය වෙනවා. කාලය t0 වෙද්දී මේ කෝෂේ විද්‍යුත්ගාමක බලය මෙන්න මේ සෙනර් ඩයෝඩේ සෙනර් වෝල්ටීයතාවය ඉක්මවල යනවලු. හරි ඒක තමයි කියන්නේ. බලන්න කාලය t සමානයි t0 දී සැපයුම් වෝල්ටීයතාවය කියන්නේ මෙන්න මෙයාගේ අගය සැපයුම් වෝල්ටීයතාවය සෙනර් ඩියෝඩේ බිඳවැටුම් වෝල්ටීයතාවය. බිඳවැටුම් වෝල්ටීයතාවය කියලා කියන්නේ මෙයාගේ VZ අගය ඉක්මවා යනවලු. හරි අපෙන් අහන්නේ මෙන්න මේ CI ඕම් ප්‍රතිරෝධකය හා මේ සෙනර් ඩයෝඩය හරහා පවතින වෝල්ටීයතාවයේ කාලය සමග වෙනස් වන ආකාරය වඩාත්ම හොඳින් නිරූපණය වෙන්නේ මොකක්ද කියලා. හරි මේ අහන්න. දැන් අපි ගත්තොත් එහෙම VZ VR ඕකනේ right. සාමාන්‍යයෙන් ප්‍රතිරෝධයක් කරා විභවාන්තරයක් ඇති වෙන්නේ ප්‍රතිරෝධය හරහා ධාරාව ගැලුවොත්. ඒ ප්‍රතිරෝධය හරහා ධාරාව ගලන්නේ නැත්නම් එයා හරහා විභවාන්තරය බිඳුවයි. දැන් අපි ගත්තොත් එහෙම
මේ සෙනර් ඩයෝඩ් එක IV ලාක්ෂණික වක්‍රය ගත්තොත් එයාට සෙනර් වෝල්ටේජ් එක ලබා දෙනකන් එයා හරහා ධාරාවක් ගලන්නේ නැහැ නේ පුතේ. සෙනර් වෝල්ටේජ් එක ආව හැටි තමයි මොකද්ද වෙන්නේ? එයා හරහා ධාරාවක් යන පටන් ගන්න. ඒ කියන්නේ VZ කියන එක්කෙනා ලැබෙනකන් මෙයා හරහා ධාරාවක් එන්නේ. හැබැයි එයා හරහා විභවාන්තරය වැඩි වෙනවා. මෙයා හරහා ධාරාව යන්නේ කියන්නේ C හරහා ධාරාව යන්නේත් නෑ ළමයි. තේරුණාද? එහෙනම් පුතේ මෙන්න මේ විදිහට හොඳට අහගෙන ඉන්න. හරි. මම අඳිනවා මෙතන මේ ප්‍රස්ථාරේ තියෙන්නේ කාලයත් එක්ක ළමයි VR වෙනස් වෙන හැටි. මේ ප්‍රස්ථාරයෙන් මම අඳින්නේ කාලය සමග සෙන වෝල්ටීයතාවය. ඒ කියන්නේ මෙන්න මේ VZ සෙන ඩයෝඩේ හරහා තියෙන විභවාන්තරය වෙනස් වෙන හැටි. කාලය T0 වෙනකන් මේ සැපයුම් වෝල්ටීයතාවයේ අගේ තියෙන්නේ සෙන වෝල්ටේජ් එකට වඩා අඩුවෙන්. ඒ කියන්නේ මෙන්න මේ වගේ. සැපයුම් වෝල්ටීයතාවයේ VZ ට වඩා අඩුයි කියලා කියන්නේ මෙයා හරහා ධාරාවක් යන්නේ නැහැ. මෙයා පසු නැඹුරු තත්ත්වයේ තියෙන්නේ. මෙයා හරහා ධාරාවක් යන්නේ නැහැ කියන්නේ 100 හරහා ධාරාවක් යන්නේත් නැහැ. 100 හරහා ධාරාවක් යන්නේ නැත්නම් එයාගේ විභවාන්තරය දිගටම බිඳුවයි. එහෙනම් කාලය T0 වෙනකම් මොකද වෙන්නේ? VR බිඳුවයි. හැබැයි මේ සැපයුම් වෝල්ටීයතාවය වැඩි කරන්න මෙන්න මේ සෙනර් ඩයෝඩේ හරහා තියෙන විභවාන්තරයත් වැඩි වෙනවා. හැබැයි එයා හරහා ධාරාවක් ගලන්නේ නැහැ. එහෙනම් විභවාන්තරය මෙන්න මේ විදිහටම වැඩි වෙන්නේ කවුරු හරහාද? සෙනර් ඩයෝඩේ හරහා විභවාන්තරය හොම් වැඩි වෙනවා කාලය T0 වෙනකම්. කාලය T0 වලින් පස්සේ මොකද්ද වෙන්නේ? කාලය T0 වලින් පස්සේ මේ සැපයුම් වෝල්ටීයතාවයේ අගය මේ සෙනර් වෝල්ටේජ් එකට සමාන වෙනවා. සෙනර් වෝල්ටේජ් එකට සමාන වෙච්ච හැටි මොකද වෙන්නේ? එයා හරහා ධාරාව යන්න පටන් ගන්නවා. හැබැයි ඊට වඩා සෙනර් ඩයෝඩේ හරහා තියෙන විභවාන්තරය වෙනසක් වෙන්නේ. ඒ සෙනර් ඩයෝඩේ හරහා තියෙන පුළුවන් පසු නැඹුරු තත්ත්වයට තියෙන පුළුවන් උපරිම වෝල්ටේජ් එක සෙනර් වෝල්ටේජ් එක සමාන වෙනවා. ඒ කියන්නේ කාලය T0 වලින් පස්සේ මේ සෙනර් ඩයෝඩේ හරහා තියෙන විභවාන්තරය වෙනසක් වෙන්නේ නැහැ. හැබැයි එයා හරහා කියන ගලන ධාරාව ඕන තරම් වැඩි වෙන්න පුළුවන්. දැන් ධාරාව මොකද වෙන්නේ? ශුන්‍ය ඉඳලා වැඩි වෙනවා. හැබැයි විභවාන්තරය දිගටම නියතයි. එතකොට මොකද වෙන්නේ? මේ සැපයුම් වෝල්ටීයතාවය තවදුරටත් වැඩි කරනකොට දැන් මේ පරිපතේ ගලන ධාරාව බිඳුව ඉඳලා වැඩි වෙනවා. එතකොට VR කියන එක්කෙනා දැන් මෙයා හරහා දීන් තියෙනවා VZ. හිතන්නකෝ උදාහරණයකට VZ කියන්නේ 6 වෝල්ට් කියලා. මෙයා සැපයුම් වෝල්ටීයතාවය 7 වෝල්ට් නම් 100 හරහා තියෙන්නේ කීයද? 1 වෝල්ට්. VZ හරහා 6 වෝල්ට්. එතකොට 1 වෝල්ට් අදාළව 100යි ඕම් ප්‍රතිරෝධය හරහා ගලන ධාරාව තියෙන්නේ. ඒක ගලනවා. මෙයා 8 කරොත් මෙයා හරහා 6යි 100 හරහා 2යි. ඒ කියන්නේ මෙයා හරහා ගලන ධාරාව වැඩි වුණා. එහෙනම් මොකද වෙන්නේ? දැන් මේ කාලය T0 වලින් පස්සේ සැපයුම් වෝල්ටීයතාවය වැඩි කරන්න සෙනර් ඩයෝඩේ හරහා විභවාන්තරය වෙනස් වෙන්නේ නැහැ. හැබැයි පරිපතේ ගලන ධාරාව වැඩි වෙන හින්දා VR වැඩි වෙනවා. එහෙනම් මෙතන ඉඳන් ඔහොම වැඩි වෙනවා. තේරුණාද? ඔය දෙකම එකට ගත්තොත් එහෙම. ඔය දෙකම එකට ගත්තොත් මෙන්න මේ වගේ ප්‍රස්ථාරයක් තියෙන්නේ. කාලය සමග වෝල්ටේජ් එක. හරි. මුලින්ම මොකද වෙන්නේ? කාලය T0 වෙනකන් සෙනර් වෝල්ටේජ් එක වැඩි වෙනවා. T0 වලින් පස්සේ ඔක බිඳු නියතව තියෙනවා. T0 වලින් පස්සේ තමයි VR කියන එක නා ශුන්‍ය ඉඳන් වැඩි වෙන්නේ. මොකද ධාරාව ගලන්න පටන් ගන්නෙ කාලය T0 වලින් පස්සේ. ඕන්න ඔහොම තියෙනවා. හරි. එතකොට මේක මොකද්ද? මේක VR, මේක VZ. ඔය විදිහ උත්තරයක් තියෙන්නේ මොකද්ද කියලා අපි බලමු. බලන්න. ඔය විදිහේ උත්තරයක් තියෙන්නේ මෙන්න මේකේ. කොබලන්න. right. T0 වෙනකන් අපි ගත්තොත් එහෙම VZ වැඩි වෙනවා. VR දිගටම බිඳුවයි. ඊට පස්සේ මොකද වෙන්නේ? ඊට පස්සේ T0 වලින් පස්සේ VZ නියතව තියෙනවා. VR බිඳුව ඉඳලා වැඩි වෙනවා. ධාරාව ගලන්න පටන් ගන්න හින්දා උත්තරේ එහෙනම් 2. පැහැදිලිද? හොඳයි. හරි. දැන් තව ගානක් අපිට තියෙනවා. බලමු මේ ගාන. 9 වෙනි ගැටලුව. පෙන්වා ඇති පරිපතයේ සෙනර් ඩියෝඩෙහි බිඳ වැටුම් වෝල්ටීයතාවය 5 වෝල්ට් වේ.
කෝෂයේ අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හැරිය හැකිය. අභ්‍යන්තර ප්‍රතිරෝධය නොසලකා හරින්නලු. ඒ කියන්නේ කෝෂයේ තුලින් කොච්චර ධාරාවක් ගැලුවත් අග්‍ර දෙක හරහා විභවාන්තරය 10 වෝල්ට්ම තමයි. R හි යගේ 25 සිට බිඳුව දක්වා වෙනස් කළ විට I ධාරාව වෙනස් වන්නේ. දැන් මේ සෙන වෝල්ටේජ් එක 5යිනේ. මෙතනින් දීලා තියෙන වෝල්ටේජ් එක 10 හින්දා කෙලින්ම මෙන්න මෙයා හරහා යනවා මොකද්ද? සෙන හරහා තියෙනවා 5 වෝල්ට්. එතකොට සෙන හරහා 5 වෝල්ට් තිබ්බොත් සෙන වෝල්ටේජ් එකේ සෙන ඩයෝඩ් හරහා තියෙන ප්‍රතිරෝධී බිඳුවයි. එතකොට මේ වෙලාවේ කෙලින්ම 50 හරහා මෙන්න මේ 50 හරහා ධාරාව යන්නේ නැහැ. මෙහින් එන ධාරාව මේ I ධාරාව කෙලින්ම මේ R ප්‍රතිරෝධය හරහා ගිහිල්ලා සෙන ඩයෝඩ් හරහා තමයි යන්නේ. සෙන ඩයෝඩ් හරහා තියෙනවා ස්ථාවර කීයක විභවාන්තරයක්ද? 5ක විභවාන්තරයක්. එහෙනම් මේ ලබා දීලා තියෙන 10 වෝල්ට් වලින් 25 සහ R හරහා තියෙන විභවාන්තරය කීයද? 5යි. ඇයි? සෙන එකට අනිවාර්යෙන් 5ක් යනවා. ඉතුරු ටික තමයි 25 සහ කැපිටල් R හරහා යන්නේ. හරිද? දැන් කැපිටල් R වලගේ බිඳුවේ ඉඳලා කැපිටල් R වලගේ 25 ඉඳලා බිඳුව දක්වා වෙනස් කළ විට I ධාරාව වෙනස් වන්නේ. ඉතින් අපි මේ පරිපථය වෙනම ඇඳගමු. අපිට ඕනි මොකද්ද? දැන් මේ සෙන එක හරහා 5ක් යනවනේ. එහෙනම් 25 සහ R හරහා තියෙන විභවාන්තරය කීයද? කෙලින්ම 5යි. හරි. දැන් බලන්න එහෙනම් මෙන්න මෙහෙම. අපි ගත්තොත් මම ඇඳ ගන්නවා මේ විදියට 25 සහ R ගත්තොත් විචාල ප්‍රතිරෝධය. මේ දෙන්න ශ්‍රේණිගතයි. මේ R කියන එක්කෙනා 25 සිට බිඳුවට වෙනස් වෙනවා. දැන් මේකෙන් මේ දෙදෙනා හරහාම තියෙන විභවාන්තරය කීයද? මේ දෙන්න හරහාම තියෙන විභවාන්තරය ළමයි 5 වෝල්ට්. එහෙනම් අපිට ලියන්න පුළුවන් R කියන එක්කෙනා 25 විට මෙතන 25යි සමග ප්‍රතිරෝධය 50යි. 50 හරහා තියෙන විභවාන්තරය 5යි. එහෙනම් 5 සමානයි I වාරයක් 50. I සමාන වෙනවා පුතේ කීයටද? 0.1යි. 5 බෙදීම 50යි 1 බෙදීම 10යි. ඒ කියන්නේ 0.1 ඇම්පියර්. R කියන එක්කෙනා බිඳුව විට ඒ කියන්නේ R ට බිඳුව ආවම පස්සේ 25 සහ R හරහා තියෙන විභවාන්තරය වෙනසක් වෙන්නේ ඒක පහම තමයි. හැබැයි මෙතන ඉඳන් මෙතනටම තියෙන සමග ප්‍රතිරෝධය R ට බිඳුව දැම්මම 25යි. එහෙනම් ඒ වෙලාවේ අපිට ලියන්නත් පුළුවන් 5 සමානයි කවුද? I ගුණ කිරීම 25යි. හේතුව R බිඳුව හින්දා. එහෙනම් I සමානයි මේ වෙලාවේ කීයද? 5 බෙදීම 25යි. 5 බෙදීම 25යි කියන්නේ 1 බෙදීම කීයද? 5යි. 1 බෙදීම 5යි කියලා කියන්නේ 0.2යි. හරි. එතකොට ධාරාව වෙනස් වෙන්නේ R වලගේ 25 සිට බිඳුව දක්වා වෙනස් වෙනකොට ඒක තුලින් ගලන ධාරාව 0.1 සිට 0.2 ඇම්පියර් දක්වා වෙනස් වෙනවා. 0.1 සිට 0.2 ඇම්පියර් දක්වා වෙනස් වෙනවා. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න හරි 0.1 සිට 0.2 දක්වා ආය උත්තරේ එන්නේ 4. 4 වෙනි පිළිතුර තමයි උත්තරේ එන්නේ. රයිට්. එහෙනම් අපිට මේ ප්‍රශ්නෙට පිළිතුර 4 ලෙස ගන්න පුළුවන්. පැහැදිලිද? හොඳයි. හරි. දැන් අපි ඊළඟට අපිට ඉගෙන ගන්න තියෙන්නේ මේකේ අර්ධ තරංග ඍජුකරණය. ඩයෝඩ් කොටස යටතේ අපිට ඉගෙන ගන්න තියෙන්නේ අර්ධ තරංග ඍජුකරණය. ඩයෝඩ් භාවිතා කරන ප්‍රායෝගික අවස්ථාවක් තමයි මේ ප්‍රත්‍යාවර්ත තරංග ඍජුකරණය කියලා කියන්නේ. ප්‍රත්‍යාවර්ත තරංග ඍජුකරණය කියලා කියන්නේ දැන් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. එහෙම නැත්නම් ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා කියන්නේ ප්‍රතිරෝධයක් කරා කාලය සමග ආවර්තීය ලෙස දිශාව සහ විශාලත්වය වෙනස් වන ධාරාව. උදාහරණයක් විදිහට ගත්තොත් දැන් මේ විදිහට බලන්න. අපි ගත්තොත් මෙහිම ප්‍රතිරෝධයක් තියෙනවා. මේ ප්‍රතිරෝධය හරහා මේ විදිහට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා ප්‍රභවයක් ලබා දුන්නාම මේක හරහා ගලන ධාරාව I සහ මෙයා හරහා පවතින විභවාන්තරයේ V ආවර්තීය ලෙස වෙනස් වෙනවා. ඒ කියන්නේ මම මෙතනින් අදලා පෙන්නන්නම්. මෙන්න මේ විදිහට අපි ගත්තොතින් මේ තියෙන්නේ ධාරාව කාලය සමග වෙනස් වෙලා හිටිනම් ඒකම එහෙමයි.
බිඳුව ඉඳලා වැඩි වෙනවා. ආයෙ බිඳුවට අඩු වෙනවා. දිශා මාරු වෙනවා. ඒකෙන් මේ ඍණ පැත්තට යනවා කියන එක තේරුම. ආයෙත් ඔය විදියට. වෝල්ටේජ් එක ගත්තත් එහෙමයි. ඔය විදියට. හරි. දැන් එතකොට මොකද වෙන්නේ? ඔය ප්‍රතිරෝධය හරහා පවතින ධාරාව සහ විභවාන්තරය කාලය සමග ආවර්තීය ලෙස විචලනය වෙනවා. එතකොට ඒකේ දිශාව මාරු වෙනවා. හරි. අපි කියනකොට ද්‍රවීයතාවය සහ විශාලත්වය යන දෙකම ආවර්තීය ලෙස විචලනය වෙනවා කියලා. එතකොට එවැනි ධාරාවක් අපි හඳුන්වනවා ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ් ප්‍රත්‍යාවර්ත ධාරාවක් කියලා. ප්‍රත්‍යාවර්ත ධාරාවක් ඇති වෙන නම් කිසියම් ප්‍රතිරෝධයක් කරා එයා හරහා ලබා දෙන්න ඕනි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක්. එතකොට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා ප්‍රභවයක් සම්බන්ධ කරාම ප්‍රත්‍යාවර්ත ධාරාවක් අදාළ ප්‍රතිරෝධය හරහා ගමන් කරනවා. දැන් අපි යන්නේ එවැනි ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා ප්‍රභවයකට සම්බන්ධ කරපු ප්‍රතිරෝධයක් කරා ගලන ප්‍රත්‍යාවර්ත ධාරාව ඍජුකරණය කරන්න. ඍජුකරණය කරන්න කියලා කියන්නේ ප්‍රත්‍යාවර්ත ධාරාව සරල ධාරාවක් බවට පරිවර්තනය කරන්නයි යන්නේ. එතනදී සරල ධාරාවක් කියලා කියන්නේ දෙපැත්තට ප්‍රතිරෝධය හරහා දෙපැත්තට ගලපු ධාරාව එකම දිශාවට ගලන්න සලස්වන එක. හරි. දැන් බලන්න මේ විදිහට ගත්තොත් එහෙම මෙතනදී මේ ප්‍රත්‍යාවර්ත තරංග ඍජුකරණය කියන එක ප්‍රධාන කොටස් දෙකකින් අපිට ඉදිරිපත් කරන්න පුළුවන්. එකක් තමයි අර්ධ තරංග ඍජුකරණය, අනිත් එක තමයි පූර්ණ තරංග ඍජුකරණය. මේදී අර්ධ තරංග ඍජුකරණය සිදු කිරීම සඳහා මෙන්න මේ විදිහේ තනි ඩයෝඩයක් සම්බන්ධ කරව පරිපථයක් අපි සකස් කරගෙන තියෙනවා. දැන් මේකෙදී අපි බලමු කොහොමද මේ ප්‍රත්‍යාවර්ත ධාරාව ඍජුකරණයට ලක් වෙන්නේ කියලා. දැන් බලන්න මෙන්න මෙතනින් ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවයක් සපයනවා. මේ තියෙන ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා ප්‍රභවය. ඕකෙන් මෙන්න මේ විදිහට කාලය සමග විචලනය වන වෝල්ටීයතාවයක් දෙනවා. හරි. එතකොට මේකේ මේ තියෙන ධනාර්ධ චක්‍රය මේ තියෙන ඍණාර්ධ චක්‍රය. ඕකේ මෙන්න මෙයාගේ ධනාර්ධ චක්‍රයට අදාළව මෙතන ධන මෙතන ඍණ හින්දා මෙන්න මේ ධනාර්ධ චක්‍රයේදී මේ තියෙන ඩයෝඩය පෙරනැඹුරු වෙනවා. ඒතර පෙරනැඹුරු වෙලා මේ විදිහට ධාරාව ගමන් කරනවා ඩයෝඩේ හරහා. ඒතර ඒ ගමන් කරන ධාරාව ප්‍රතිරෝධය හරහාත් යනවා. හරි. ආයෙ හොම එනවා මෙතනට. එතකොට ඔය ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවී ධන අර්ධ චක්‍රයට අදාළව මේ R කියන ප්‍රතිරෝධය හරහා මෙන්න මෙහෙම ධාරාවක් ගලනවා. හරිද? ඊට පස්සේ ඍණාර්ධ චක්‍රය ගත්තොත් එහෙම ඍණාර්ධ චක්‍රයට අදාළව අපි ගත්තොතින් ඍණාර්ධ චක්‍රයේ තේරුම මෙතන ඍණ වෙනකොට මෙතන ධන වෙනවා. එතකොට ඍණාර්ධ චක්‍රයේදී මොකද්ද වෙන්නේ? ඍණ අර්ධ චක්‍රයේදී ඩයෝඩය පසු නැඹුරු වෙනවා. පසු නැඹුරු වී. ඩයෝඩය පසු නැඹුරු වී. ඩයෝඩය පසු නැඹුරුනොත් මෙයා හරහා ධාරාවක් යන්නේ නැහැ. එහෙනම් මේ ඍණාර්ධ චක්‍රයට අදාළව R ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගලන්නේ නැහැ. ධාරා බිඳුවයි. ආයෙත් ධනාර්ධ චක්‍රයට අදාළව මේක හරහා ධාරාවක් ගලනවා. දැන් බලන්න මේ R ප්‍රතිරෝධය හරහා අර ඍණාර්ධ චක්‍රයට අදාළව ධාරාව ගැලුවේ නැහැ. ධනාර්ධ චක්‍රයට අදාළව ධාරාව ගලන්නේ මේ A සිට B දක්වා. ඒතර එකම දිශාවටනේ ගලන්නේ පේනවද? ආන්න දෙපැත්තට ගලපු එකෙන් ප්‍රතිවිරුද්ධ පැත්තට ගලපු එක අපි બ્લોක් කරා. දැන් මේ ප්‍රතිරෝධය හරහා ධාරාව ගලන්නේ එකම දිශාවට. එකම දිශාවට. ඒ හින්දා මේ ලබා දෙන වෝල්ටීයතා තරංගේ එක් අර්ධ චක්‍රයකට අදාළව පමණක් මේ ප්‍රතිරෝධය හරහා එකම දිශාවට ධාරා ගලන හින්දා අපි මේක හඳුන්වනවා අර්ධ තරංග ඍජුකරණය කියලා. ඒතර අර්ධ තරංග ඍජුකරණයදී අපි භාවිත කරන්නේ තනි ඩයෝඩයක්. පැහැදිලිද? හොඳයි. දැන් මේ අර්ධ තරංග ඍජුකරණයේදී අපි දැක්කා එක අර්ධ චක්‍රයකට අදාළව පමණක් ධාරාව ගමන් කරනවා ප්‍රතිරෝධය හරහා. රයිට්. එතකොට හැබැයි අනිත් අර්ධ චක්‍රේ ධාරාව ගමන් කරේ නැහැ. ඒ හින්දා ප්‍රතිරෝධය හරහා ධාරාව කැඩි කැඩි යන්නේ. අපි ඔය කැඩි කැඩි යන ධාරාව හැකිපමණ නොකැඩී යන ආකාරයට මේක සකස් කරගන්නවා. එහිදී අපි ඔය බාර ප්‍රතිරෝධයත් සමග සමාන්තරගතව සුමටන ධාරිත්‍රකයක් දානවා. අපි එහෙම දැම්මහම
ධනාර්ධ චක්‍රයට ධාරාව ගමන් කරන ඍණාර්ධ චක්‍රයට අදාළව අර සුමටන ධාරිත්‍රකයේ විසර්ජනය වීම නිසා ප්‍රතිරෝධය හරහා ධාරාවක් ගමන් කරනවා. එතකොට අර්ධ චක්‍ර දෙකේදීම ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරන හින්දා ධාරාවේ විචලනය අඩු වෙනවා. අපි ඒක හඳුන්වනවා සුමටනය කිරීම කියලා. මම දැන් ඒක ඔයගොල්ලන්ට පෙන්නන්නම්. එතකොට තවත් ඔයාලට ඒක පැහැදිලි වෙයි. දැන් මෙන්න මෙහෙම ගත්තොත් එහෙම මේ විදියට මේ තියෙන්නේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා ප්‍රභවය. මෙයත් එක්ක මෙන්න මෙහෙම සම්බන්ධ කරලා තියෙනවා ඩයෝඩය. මේ තියෙන බාර ප්‍රතිරෝධය. දැන් මේක සමග සමාන්තරගතව සම්බන්ධ කරනවා මෙන්න මෙහෙම ධාරිත්‍රකයක්. හරි. මෙයා තමයි බාර ප්‍රතිරෝධය RL. ඩයෝඩය. හරි. දැන් අපි ගත්තොත් එහෙම මේ තියෙන්නේ මේකේ කාලය සමග ප්‍රධාන වෝල්ටීයතා තරංගයේ වෙනස් වෙන ආකාරය. මෙන්න මෙතන. මේ තියෙන්නේ V input එක. දැන් අපි ගත්තොත් එහෙම මීට අදාළව කාලය සමග මේ RL හරහා ගලන ධාරාව I විචලනය වෙන ආකාරයේ ප්‍රස්ථාර ගත කරොත් ළමයි අපිට ලැබෙන්නේ මෙන්න මේ විදිහේ වැඩක් නේ. බලන්න. ඔය සුමටන ධාරිත්‍රකයේ තිබුණ නැහැ කියලා හිතන්නකෝ. එහෙම තිබුණ නැත්නම් මොකද්ද වෙන්නේ? මෙන්න මෙයාට අදාළව ධාරාව ගලනවා. මේකට අදාළව ගලනවා. මෙතන ගලන්නේ. දැන් මේ සුමටන ධාරිත්‍රකයේ දැම්මහම වෙන්නේ ධනාර්ධ චක්‍රයේදී ඔහොම ධාරාව ගලනවා. ඊට පස්සේ ඍණාර්ධ චක්‍රයට මාරු වෙනවත් එක්කම එහෙම නැත්නම් දැන් මෙතන සම්පූර්ණයෙන් මොකද වෙන්නේ? ධනාර්ධ චක්‍රය මෙන්න මෙතනට එනකම්ම ධනාර්ධ චක්‍රය මෙන්න මෙතනට එනකම් මොකද්ද වෙන්නේ? මේ තියෙන ධාරිත්‍රකේ charge වෙනවා. charge වෙලා ඊට පස්සේ ඒ කියන්නේ දැන් මේක උඩරිම මෙන්න මෙතන තියෙන විභවයට charge වුණා. මෙයා දැන් මෙයා හරහා තියෙනවා මේ උඩරිම විභවාන්තරය. ඊට පස්සේ මෙතන මේ ඉන්පුට් එකේ විභවය අඩු කරනවානේ. අඩු වෙනවත් එක්ක මෙයා discharge වෙන්න පටන් ගන්නවා. ඒ කියන්නේ මෙන්න මෙතනින් තමයි පටන් ගන්න වැඩි discharge වෙන්නේ මේ. මෙන්න මෙතනින්. ඔතනින් discharge වෙන්න පටන් ගන්නවා. ඍණාර්ධ චක්‍රයේදී සම්පූර්ණයෙන් මෙතනින් එන ධාරාව නවතිනවා. නමුත් මේ ධාරිත්‍රකයේ discharge වෙන හින්දා මෙන්න මෙහෙම මොකද වෙන්නේ? ඍණාර්ධ චක්‍රයට අදාළව RL හරහා ධාරාවක් ගමන් කරනවා. ඒ නිසා මොකද වෙන්නේ? ඕන්නොහොම ඍණාර්ධ චක්‍රය තුලදීත් ධාරිත්‍රකය විසර්ජනය වීම හින්දා ධාරාව ගලනවා. ආයෙත් මොකද වෙන්නේ? ධනාර්ධ චක්‍රයේදී ධාරිත්‍රකයේ charge වෙනවා. RL හරහා ප්‍රතිරෝධය යනවා. ධාරාවක් යනවා. ওই විදිහට ගත්තොත් එහෙම අර ඍණාර්ධ චක්‍රය තුලදී ධාරාව ශුන්‍ය වීම වළකිනවා. ඉතින් මේ RL ප්‍රතිරෝධය හරහා ගලපු ධාරාව සුමටනයකට ලක් වෙනවා. ඒ හින්දා අපි මේක හඳුන්වනවා සුමටන ධාරිත්‍රකය කියලා. මෙතනදී මේක තව ටිකක් දිගට ඇන්දොත් එහෙම දීර්ඝව මෙන්න මෙහෙම. ඔන්නෝම ওই විදිහට අපිට පෙන්눔 කරනවා. දැන් අපි මෙන්න මේ වගේ කොටසකට කියනවා මොකද්ද? රෙලිත්තක් කියලා. දැන් බලන්න මේ අර්ධ තරංග ඍජුකරණේ එක් පූර්ණ චක්‍රයකට අදාළව එක රැලිත්තක් ඇති වෙනවා. එතකොට මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා තරංගයේ සංඛ්‍යාතය කියලා කියන්නේ ඒකක කාලයක් තුල ඇති වෙන මේ වගේ පූර්ණ තරංග කොටස් ගණන. දැන් හොඳට බලන්න එක පූර්ණ තරංග කොටසකට එක රැලිත්තක් ඇති වෙනවා කියන්නේ තප්පරයක් තුල පූර්ණ තරංග පූර්ණ වක්‍ර පහක් ඇති වෙනවා නම් තප්පරයක් තුල රැලිති පහක් ඇති වෙනවා. එහෙනම් මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා තරංගයේ සංඛ්‍යාතයට අර්ධ තරංග ඍජුකරණයේදී සුමටනයකට ලක් කරොත් ඒ සුමටනයේදී ඇතිවන රැලිති සංඛ්‍යාතය මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා තරංගයේ සංඛ්‍යාතයට සමාන වෙනවා. හරි. රයිට්. එතකොට අපිට ලියන්න පුළුවන් අර්ධ තරංග ඍජුකරණයේදී අර්ධ තරංග ඍජුකරණයේදී ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතාවේ සංඛ්‍යාතය සමාන වෙනවා රැලිති සංඛ්‍යාතයට. හරි. රයිට්. ඔන්න අර්ධ තරංග ඍජුකරණය ගැන ඔබ දැනගෙන සිටිය යුතු කාරණාවලින් අති බහුතරයක් මම මෙතනදී පැහැදිලි කරා. හොඳයි.
අපි දැන් ඊළඟට බලමු පූර්ණ තරංග ඍජුකරණය. හොඳයි. පූර්ණ තරංග ඍජුකරණය. මෙතනදී අපි ඩයෝඩ් 4ක් භාවිතා කරනවා මේ පූර්ණ තරංග ඍජුකරණය සඳහා. අර්ධ තරංග ඍජුකරණයේදී එක අර්ධ චක්‍රයකට අදාළව විතරයි බාහිර ප්‍රතිරෝධය හරහා ධාරාව ගැලුවේ. පූර්ණ තරංග ඍජුකරණයේදී ධනාර්ධ චක්‍රයේ වගේම ඍණාර්ධ චක්‍රයට අදාළවත් බාහිර ප්‍රතිරෝධය හරහා ධාරාව ගමන් කරනවා. හරි. එතකොට එවැනි පරිපථයක් සකස් කර ගැනීම සඳහා අපි ඍජුකාරක ඩයෝඩ් 4ක් භාවිතා කරනවා. ඒ ඍජුකාරක ඩයෝඩ් 4 අපි සේතු පරිපථයක් ආකාරයට සම්බන්ධ කරනවා කියලා කියනවා. දැන් මේ තියෙන්නේ ඒ විදිහට සේතු පරිපථයක් ආකාරයට ඍජුකාරක ඩයෝඩ් 4ක් සම්බන්ධ කරලා ගොඩනගලා දෙන පරිපථය. ඒකේ මේ A සහ B අග්‍රවලට ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා සංඥාව ලබා දීලා තියෙනවා. මම මේකෙන් ඉන්පුට් වෙන සංඥාව මෙතන අඳිනවා. මෙන්න මේ විදිහට ඔය විදිහට සංඥාවක් ඉන්පුට් වෙනවා. ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා තරංගයක් මේකට ඉන්පුට් වෙනවා කාලයත් එක්ක. දැන් බලන්න මේක වෙන්නේ මෙන්න මේකයි. හොඳට අහන් ඉන්න. ධන අර්ධ චක්‍රයට අදාළව මෙතන ධන මෙතන ඍණ. එතකොට ධාරාව පටන් ගන්න ධනේ ඉඳන් ඔහොම එනවා. ඔහොම එනවා. මෙතනට එනවා. මේ D3 කියන ඩයෝඩ් එක පසු නැඹුරුයි D1 පෙර නැඹුරුයි. එහෙනම් ධාරාව යනවා D1 හරහා. හයිද. ඊට පස්සේ මේ විදිහට ඔහොම එනවා. නැවත මේක ධනාග්‍රයට යන්නේ නැහැ නේ පුතේ. එහෙනම් මෙයා හරහා ගමන් කළා. ඔන්න ඍණාග්‍රය වෙත ආවා. හරිද? ඊට පස්සේ අපි ගත්තොත් එහෙම රතු පාටින් ඍණාර්ධ චක්‍රය ගත්තොත් එහෙම ඍණාර්ධ චක්‍රයට අදාළව මෙතන ඍණ මෙතන ධන වෙනවා. එහෙනම් ධනේ ඉඳලා තමයි ධාරාව යන පටන් ගන්න. ඔය විදිහට. ඔන්න ඔහම ආවා. මෙයා පසු නැඹුරුයි. මෙයත් පසු නැඹුරු යන්නේ. මේක හරහා ඔහම ගමන් කරලා හරි. නැවත මුල් පැත්තට යන්නේ නැහැ. මෙහෙම ගිහින් මෙයා හරහා ඍණාග්‍රය වෙත එනවා. දැන් බලන්න මේ අර්ධ චක්‍ර දෙකේදීම මේ RL හරහා ධාරාව ගල්ලා තියෙන එකම පැත්තට. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ කාලය සමග මේ RL හරහා ගලපු ධාරාව I නම් එයාගේ විචලනයේ ප්‍රස්ථාරගත කරොත් අපිට ලැබෙන්නේ ධනාර්ධ චක්‍රයට අදාළවත් මේ විදිහට ධාරාව ගලනවා. ඍණාර්ධ චක්‍රයට අදාළවත් ඒ පැත්තටමයි ධාරාව ගලන්නේ. එතකොට අර්ධ චක්‍ර දෙකටම අදාළව එකම පැත්තට RL හරහා ධාරාව ගලගෙන ඉන්න නිසා අපි කියනවා මේක පූර්ණ තරංග ඍජුකරණයක් කියලා. හරි. දිගටම මේ වගේ. ඔහොම තියෙනවා. දැන් මේකෙත් ඕගොල්ලන්ට පේනවා මේ ධාරාවේ විචලනය වීම තියෙනවා. ওই විචලනය වීම අවම කිරීම සඳහා අපි මේකටත් සුමටන ධාරිත්‍රකයක් RL සමග සමාන්තරගතව දානවා. එතකොට අපි කියනවා මේ සුමටන ධාරිත්‍රකය දැම්මට පස්සේ මේ විචලනය වීම අඩු වෙනවා. එතකොට ධාරාව සුමටනයලක් ලක් වෙනවා. අපි කියනවා මොකද්ද? පූර්ණ තරංග ඍජුකරණය සුමටනයකට ලක් කරා කියලා. හරි. ඒක කරන්නේ මේ විදිහට. දැන් බලන්න මෙතනදී අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට අපි මෙතනදී මේ තියෙන අවුට්පුට් එකට සම්බන්ධ කරලා තියෙන ප්‍රතිරෝධය භාර ප්‍රතිරෝධය. ඔය භාර ප්‍රතිරෝධය සමග සමාන්තරගතව යොදනවා මෙන්න මේ විදිහට මොකද්ද? සුමටන ධාරිත්‍රකය. ඔහොම සුමටන ධාරිත්‍රකය යෙදුවට පස්සේ මොකද වෙන්නේ? මෙන්න මේ විදිහට right. සුමටන ධාරිත්‍රකය යෙදුනට පස්සේ පුතේ
මෙන්න මේ ආකාරයට බලන්න. ඔය විදියට මේ තියෙන ධන ඍණ අර්ධ චක්‍ර වලට අදාළව කාලයේ සමග ධාරාව ගමන් කරා. සුමටනයට ලක් වුණාම වෙන්නේ මෙන්න මෙතනට එනවත් එක්ක මොකද වෙන්නේ? ධනාර්ධ චක්‍රයේ උපරිමය යනවත් එක්කම ඩිස්චාර්ජ් වෙන්න පටන් ගන්නවා. අපි කලින් පැහැදිලි කරා. හොඳේ. රයිට්. එතකොට මම දැන් ඇඳලා පෙන්නන්නම්. මෙන්න මේ විදියට උපරිමයට ආවා. මෙතනින් පස්සේ ඩිස්චාර්ජ් වෙනවා. ඔහොම ආයෙත් චාර්ජ් වෙන්න පටන් ගන්නවා. දැන් බලන්න එක පූර්ණ චක්‍රයකට අදාළව රැලි දෙකක් ආවා. ආයෙත් ඔහොමයි. ආයෙත් ඔහොමයි. දැන් මොකද වෙන්නේ? සුමටනයකට ලක් වුණාට පස්සේ පූර්ණ තරංග ඍජුකරණය සුමටනය වී ඇත. නෝර මේ වෙලාවේදී රැලිති සංඛ්‍යාතය මේ ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ තරංගයේ සංඛ්‍යාතය වගේ දෙගුණයක් වෙනවා. හේතුව දැන් මේ තියෙන එක පූර්ණ චක්‍රයක්නේ. ඒ පූර්ණ චක්‍රය ඇතුලේ රැලිති දෙකක් තියෙනවා. එහෙනම් පූර්ණ තරංග ඍජුකරණයකදී රැලිති සංඛ්‍යාතය ප්‍රත්‍යාවර්ත වෝල්ටේජ තරංගයේ සංඛ්‍යාතය වගේ දෙගුණයකට සමාන වෙනවා. හරි. රයිට්. එතකොට ඕගොල්ලන්ගේ මතකය අවදි වෙන්නේ නැති කියලා හිතනවා මම මේ ප්‍රත්‍යාවර්ත තරංග ඍජුකරණය හා සම්බන්ධව. ඊටාම සරලයි. ඔබ අර සේතු ආකාරයේ පරිපථයේ මතකය රඳවා ගත්තොත් ඕගොල්ලන්ට අදාළ ගැටලු ටික විසඳන්න පුළුවන් වෙනවා. හරි. එහෙනම් මේ ඩයෝඩ් කොටසට අදාළ સિદ્ધාන්ත කරුණු කාරණා මෙතනින් අවසන් වෙනවා. අපි ඊට පස්සේ අපේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ පවතින තවත් වැදගත් උපාංගයක් තමයි ට්‍රාන්සිස්ටර්. එතකොට ට්‍රාන්සිස්ටර් ගැන ඉගෙන ගන්න තමයි දැන් අපි ඊළඟට බලාපොරොත්තු වෙන්නේ. හොඳයි. දැන් අපි පටන් ගන්න යන්නේ ට්‍රාන්සිස්ටර් කොටස. එතකොට අපිට ඉලෙක්ට්‍රොනික විද්‍යාවේ ඩයෝඩ් වලට පස්සේ හම්බ වෙන්නේ ට්‍රාන්සිස්ටර්. හරි. දැන් ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ අග්‍ර තුනක් තියෙන උපාංගයක්. එතකොට මේ ට්‍රාන්සිස්ටර් වර්ග කිහිපයක් තියෙනවා. ප්‍රධාන වශයෙන් ට්‍රාන්සිස්ටර් වර්ග දෙකකට වෙන් කරනවා. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් සහ ඒකද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා. මේ ට්‍රාන්සිස්ටර් වර්ග දෙක ගැනම ඔයගොල්ලන්ට මේ විෂය නිර්දේශය තුල ඉගෙන ගන්න තියෙනවා. එතකොට අපි මුලින්ම ඉගෙන ගන්න බලාපොරොත්තු වෙන්නේ මේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් ගැන. ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් වලින් පස්සේ තමයි අපි ඒකද්‍රව ට්‍රාන්සිස්ටර් වලට යන්නේ. ඇයි මේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ? ඇයි මේකට ඒකද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා කියන්නේ? මේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක තියෙන විශේෂත්වය තමයි ඒ ට්‍රාන්සිස්ටරයේ ඇතුලේ සිදුවන සන්නයන ක්‍රියාවලිය. ඒ කියන්නේ ට්‍රාන්සිස්ටරය ඇතුලෙන් ධාරාව ගැලීම සඳහා අර්ධසන්නායක තුල පවතින කුහර වගේම නිදහස් ඉලෙක්ට්‍රෝනත් භාවිතා වෙනවා. ඒ කියන්නේ ආරෝපණ වාහක වර්ග දෙකම දායක වෙනවා මේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටරයක් තුලින් ධාරාව ගලා යාම සඳහා. ඒ හින්දා අපි ඒකට කියනවා ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා. මේ ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක් ගත්තොත් එහෙම ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක් ඇතුලේ සිදුවන සන්නයන ක්‍රියාවලිය කෙරෙහි බලපාන්නේ එක් වර්ගයක ආරෝපණ වාහක වර්ගයක් පමණයි. මේ කියන්නේ උදාහරණයක් විදිහට ගත්තොත් එක්ක කුහර එහෙම නැත්නම් නිදහස් ඉලෙක්ට්‍රෝන. ඒ දෙකම එකවර භාවිතයට එන්නේ නැහැ මේ ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක් ගත්තොත්. ඒතකොට ඒකද්‍රව ට්‍රාන්සිස්ටරයක සන්නයන ක්‍රියාවලිය කෙරෙහි එක් ආරෝපණ වර්ගයක් පමණක් දායක වෙනවා. ඉතින් අපි ඒවා හඳුන්වනවා ඒකද්‍රව ට්‍රාන්සිස්ටර් කියලා. දැන් මේ ද්විද්‍රව ට්‍රාන්සිස්ටර් ප්‍රධාන කොටස් දෙකකින් අපිට හම්බ වෙනවා. ඒ තමයි NPN ට්‍රාන්සිස්ටර් සහ PNP ට්‍රාන්සිස්ටර්. එතකොට අපි මේ විෂය නිර්දේශය තුලදී ඔබට උගන්වනවා මේ NPN ට්‍රාන්සිස්ටරය ගැන. හරිද? රයිට්. එතකොට මේ පහළ රූපය ඔයගොල්ලන්ට පේන්නේ ප්‍රායෝගිකව භාවිතා වෙන මේ ට්‍රාන්සිස්ටර් විවිධ ආකාරයෙන් පවතිනවා. එතකොට මේවා දැන් ගත්ත බලන්න හැම එකක්ම ගත්තොත් මේකේ අග්‍ර තුනක් තියෙනවා. හරිද? රයිට්. එතකොට මේ තමයි මේ ට්‍රාන්සිස්ටර් විවිධ සමාගම් වලින් විවිධ වැඩ කටයුතු සඳහා විවිධාකාරයේ වූ ට්‍රාන්සිස්ටර් නිපදවනවා. හැබැයි මේ පොදු ලක්ෂණ
ට්‍රාන්සිස්ටරයේ ද්විධ්‍රුව ට්‍රාන්සිස්ටර් තියෙන පොදු ලක්ෂණ ටික ඔක්කොම මේ ට්‍රාන්සිස්ටර් තුල අන්තර්ගත වෙනවා. ඒකදර ට්‍රාන්සිස්ටර් ගත්තොත් එහෙම ඒකදර ට්‍රාන්සිස්ටර් අපේ සිලබස් එක තුල අපිට ප්‍රධාන වශයෙන් ඉගෙන ගන්න තියෙන්නේ මේ ඒකදර ට්‍රාන්සිස්ටර් වලින් වර්ග දෙකයි NJFET සහ PJFET කියන එක. අපි ඒක පසුවට ඉගෙන ගන්නවා. හොඳයි. දැන් අද අපි පටන් ගන්න යන්නේ මේ ද්විධ්‍රව ට්‍රාන්සිස්ටර් වල NPN ට්‍රාන්සිස්ටර් ගැන කතා කරන්න මෙතනින් එහාට. හරි. දැන් මේ ද්විධ්‍රව ට්‍රාන්සිස්ටර් ගත්තොත් එහෙම මේ ද්විධ්‍රව ට්‍රාන්සිස්ටර් මම ඔයාලට කිව්වා ප්‍රධාන වශයෙන් PNP සහ NPN කියලා වර්ග දෙකකින් තියෙනවා කියලා. එතකොට අපි මේ PNP ට්‍රාන්සිස්ටරයක් හදාගන්නේ මෙන්න මේ විදිහට. අපි ගන්නවා මාත්‍රණ මට්ටම ඉතාම අඩු n වර්ගයේ අර්ධසන්නායකයක් අරගෙන ඊට පස්සේ ගන්නවා ඒ n වර්ගයේ අර්ධසන්නායකයට වඩා මාත්‍රණ මට්ටම විශාල වශයෙන් වැඩි තවත් p වර්ගයේ අර්ධසන්නායක දෙකක්. ඒ p වර්ගයේ අර්ධසන්නායක දෙකෙනුත් එක් අර්ධසන්නායක මාත්‍රණ මට්ටම අනෙකට වඩා ටිකක් වැඩි වෙන්න ඕනේ. එහෙම අරගෙන අර n වර්ගයේ අර්ධසන්නායකය මැද්දට සිටිනසේ දෙපැත්තෙන් p වර්ගයේ අර්ධසන්නායක දෙක ඇවිල්ලා ඒකට සවි කරනවා. මෙන්න මේ විදිහට මේ තියෙන්නේ PNP දෙපැත්තේ තියෙන්නේ p වර්ගයේ අර්ධසන්නායක දෙකක් මැද තියෙනවා මොකද්ද n වර්ගයේ අර්ධසන්නායකය. දැන් අපි මේක හඳුන්වනවා PNP ට්‍රාන්සිස්ටරයක් කියලා. එතකොට මෙතන තියෙනවා PN සංදි දෙකක්. මෙයයි අතර තියෙන PN සංදියයි මෙයයි අතර තියෙන PN සංදියයි. එතකොට දැන් ওই PNP ට්‍රාන්සිස්ටරයේ ඍජුකාරක ඩයෝඩ් දෙකක් විදිහට ක්‍රියාත්මක වෙනවා. හරිද? රයිට්. එතකොට බලන්න මේ තියෙන්නේ මෙතන PN සංදියක් තියෙනවා. මේ තියෙන්නේ මම මේක ඇඳලා මේ PN සංදිය. මෙතන PN සංදියක් තියෙනවා. මේ තියෙන්නේ ඒක. ওই දෙක එකට සම්බන්ධ වෙලා තියෙනවා. හරි? රයිට්. එතකොට දැන් ඕකේ මේ n ට සම්බන්ධ වෙලා තියෙන අග්‍රය අපි හඳුන්වනවා බේස්. එහෙම නැත්නම් පාදම කියලා අපි හඳුන්වනවා. පාදම. අර p වර්ගයේ අර්ධසන්නායක දෙකෙන් මාත්‍රණ මට්ටම වැඩි අර්ධසන්නායකට සම්බන්ධ වෙලා තියෙන එක අපි හඳුන්වනවා විමෝචකය කියලා. එමිටර්. විමෝචකය. අනිත් එක්කෙනා සංග්‍රාහකය. හරි. රයිට්. එතකොට ට්‍රාන්සිස්ටරේ අපිට හම්බ වෙන අග්‍ර තුන ද්විධ්‍රව ට්‍රාන්සිස්ටරයකදී අපිට හම්බ වෙන අග්‍ර තුන පාදම, විමෝචකය සහ සංග්‍රාහකය කියලා ওই විදිහට වෙන් වෙනවා. හරි. එතකොට මේ තියෙන PNP ට්‍රාන්සිස්ටරයට අදාළ පරිපථ සංකේත තමයි මේ දක්වලා තියෙන්නේ. හරි. එතකොට හොඳට බලන්න. එතකොට මේ තියෙන්නේ මේ හරහට ටිකක් ගහලා තියෙන්නේ B E තලයේ සම්බන්ධ වෙන්නේ මීටරයකට අනිත් එක කලෙක්ට් එක. එතකොට මේවා ගැන මම වැඩිදුර විස්තර කරන්න යන්නේ නැහැ. මේක මතක් කරනකොට ඕගොල්ලන්ට මතක් වෙන නිසා. ඊට පස්සේ NPN ට්‍රාන්සිස්ටරයක් හදාගන්නේ n වර්ගයේ අර්ධසන්නායකයක් මැද්දට මාත්‍රණ මට්ටම ඉතාම අඩු p වර්ගයේ අර්ධසන්නායකයක් යොදලා අපි NPN ට්‍රාන්සිස්ටරයක් හදා ගන්නවා. NPN ට්‍රාන්සිස්ටරේ p වර්ගයේ අර්ධසන්නායකයට සම්බන්ධ වෙලා තියෙන අග්‍රය පාදම වෙනවා. n වර්ගයේ අර්ධසන්නායක දෙකෙන් වැඩි මාත්‍රණ මට්ටමට සම්බන්ධ වෙලා තියෙන එක විමෝචකයත් ඊට සාපේක්ෂව අඩු මාත්‍රණ මට්ටමට සම්බන්ධ වෙලා තියෙන එක සංග්‍රාහකයත් ලෙස අපි හඳුන්වනවා. ඊට අදාළ පරිපථ සංකේත තමයි මේ තියෙන්නේ. හරිද? රයිට්. එතකොට මේ අභ්‍යන්තර ව්‍යුහ ගැන මම වැඩි දුර කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. එතකොට ඕගොල්ලෝ මෙතන මේ ද්විධ්‍රව ට්‍රාන්සිස්ටර් ව්‍යුහය සහ ඒවේ පරිපථ සංකේත මතක තියාගත්තොත් ප්‍රමාණවත් වෙනවා. පැහැදිලිද? රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේකේ දැන් මෙන්න මේ විදිහට බලන්න මම NPN ට්‍රාන්සිස්ටරයක් ඇන්දොත් යාගේ පරිපථ සංකේතයෙන් මේ විදිහට ඔය NPN ට්‍රාන්සිස්ටරේ ළමයි NPN ට්‍රාන්සිස්ටරේ මේක එමිටර් එක E මේක බේස් මේක කලෙක්ටර් ඒ කියන්නේ සංග්‍රාහකය. දැන් මේ E හා C අතර පවතින විභවාන්තරය VCE කියලා අපි හඳුන්වනවා. ඒක සංග්‍රාහක විමෝචක විභවාන්තරය. මේ තියෙන VBE පාදම විමෝචක විභවාන්තරය. හරි. රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම ওই විදිහට හරි. මේ තියෙන VCB මේ VCB අපි හඳුන්වනවා
සංග්‍රාහක පාදම විභවාන්තරය කිය. අපිට දැන් මේ සංකේත ඉදිරියේදී අවශ්‍ය වෙනවා මේක ගැටලු විසඳීමේදී. හරි. පැහැදිලි වෙන්නේ නැති කියලා මම හිතනවා මේ මූලික හැඳින්වීම. ඔබට මතක් කරන්නයි අපි මේ හැඳින්වීම කරගෙන යන්නේ. එතකොට ඔබේ සටහන් පෙරළමින් සමහර අමතක කරුණු ඔයාලා මතක් කරගන්න ඕනේ කියලා මම ආයේ ඕගොල්ලන්ට මතක් කරනවා. හරි. රයිට්. එතකොට දැන් ඊට පස්සේ අපිට මේක සාකච්ඡා කරන්න තියෙන්නේ මේ NPN ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වය ගැන. අපි වේගෙන් පාඩමේ NPN ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වයට එනවා. හොඳයි. දැන් මේ NPN ට්‍රාන්සිස්ටරේ ක්‍රියාකාරීත්වය සැලකුවොත් එහෙම ඔයගොල්ලෝ හොඳින්ම මතක තියාගත යුතු කාරණාවක් තමයි මේ ට්‍රාන්සිස්ටර් අපි පරිපථ වලට සම්බන්ධ කරනකොට NPN ට්‍රාන්සිස්ටරයේ BE සංදිය පෙර නැඹුරු වෙන විදියටත් BC සංදිය පසු නැඹුරු වෙන විදියටත් EB සංදිය පෙර නැඹුරු විය යුතුයි BC සංදිය පසු නැඹුරු විය යුතුයි. අන්නේ විදිහට තමයි පරිපථයකට සම්බන්ධ කරන්නේ. හරිද? රයිට්. එතකොට එහෙම වෙන්න නම් දැන් මෙතන තියෙන n pn. දැන් මෙතන n සහ pn සංදියක් කියලා ගත්තොත් මෙතන මේ e සහ b අතර පවතින මේ සංදිය පෙර නැඹුරු වෙන්න නම් මෙතන n වලට ඍණ විභවයක් එන්න ඕනේ. ඊට සාපේක්ෂව p වලට ධන විභවයක් එන්න ඕනේ. ඔන්න අපි මේ විදිහේ විභවාන්තරයක් මෙතන දීලා තියෙනවා. දැන් EB සංදිය පෙර නැඹුරුයි හොඳයි. ඊට පස්සේ BC සංදිය පසු නැඹුරු වෙන්න ඕනේ. ඒ කියන්නේ B ට සාපේක්ෂව මෙන්න මෙතන C ට ලැබෙන්න ඕනි ධන විභවයක්. ඒ හින්දා බලන්න මෙතන කෝෂයක් අපි සම්බන්ධ කරලා තියෙනවා B ට ඍණත් ඊට සාපේක්ෂව C ට ධනත් ලැබෙන පරිදි. හරිද? රයිට්. එතකොට දැන් ඔතනදී ওই විදිහට මොකද්ද කරන්නේ? ට්‍රාන්සිස්ටරේ BE සංදිය පෙර නැඹුරුත් BC සංදිය පසු නැඹුරුත් වෙන විදිහට බාහිර විභව සැපයීම් ලබා දෙනවා. අන්න එහෙම විභව සැපයීම් ලබා දුන්නට පස්සේ ඒ විදිහට විභව සැපයීම් ලබා දුන්නට පස්සේ සිද්ධ වෙන ක්‍රියාවලියක් තියෙනවා. ඒ තමයි පුතේ දැන් මේ EB සංදිය පෙර නැඹුරු වෙලා තියෙන හින්දා මේ එමිටර් එකේ එහෙම නැත්නම් විමෝචකයේ තියෙන අධික මාත්‍රණ මට්ටම නිසා පෙර නැඹුරු වෙලා තියෙන මේ විමෝචකයෙන් ඉතා විශාල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් මේ තියෙන පාදම එහෙම නැත්නම් මේ p වර්ගයේ අර්ධ සන්නායක දෙසට තල්ලු වෙනවා. මේ විශාල ඊතලයෙන් දක්වලා තියෙන එක. ඒ තල්ලු වුණාම මේ p වර්ගයේ අර්ධ සන්නායකයේ තියෙන ඊටාම කුඩා මාත්‍රණ මට්ටම හින්දා තල්ලු වන ඉලෙක්ට්‍රෝන වලින් ඊටාම සුළු ප්‍රමාණයක් පාදම වෙත ඇද ගන්නවා. හරිද? රයිට්. එතකොට මොකද වෙන්නේ? මේ පැත්තෙන් එමිටර් එකෙන් ඉලෙක්ට්‍රෝන 1000ක් විමෝචනය කරොත් පාදමෙන් ඇදගන්නේ ඉලෙක්ට්‍රෝන 10යි. දැන් 990ක් ඉතුරුයි. ඒ ටික කෙලින්ම මොකද වෙන්නේ? මේ පසු නැඹුරු තත්වයේ තියෙන සංග්‍රාහකයේ දෙසට ඇදිලා යනවා. සංග්‍රාහකයේ තියෙන ධනාරෝපණය. හරි. එතකොට මෙහෙන් විමෝචකයෙන් විමෝචනය කරන ඉලෙක්ට්‍රෝන ටික BC සංදියේ තියෙන පසු නැඹුරු තත්වයට යටතේ. හරිද? එතකොට මේ පසු නැඹුරු තත්වයේ යටතේ තියෙනකොට p පැත්තට අමතර ඉලෙක්ට්‍රෝන ආවොතින් පසු නැඹුරු තත්වයේ යටතේ ගලන්නේ අල්පතර වාහකනේ. දැන් BC සංදිය පසු නැඹුරුයි. එතකොට p පැත්තේ අල්පතර වාහක වෙන්නේ ඉලෙක්ට්‍රෝන. එමිටර් එකෙන් ඉලෙක්ට්‍රෝන මේ p පැත්තට විමෝචනය කරාම ඒ ටික මොකද කරන්නේ? මේ තියෙන සංග්‍රාහකයේ මේ n ට සම්බන්ධ වෙලා තියෙන සංග්‍රාහකයේ තියෙන ධනාග්‍රහින්දා ඒ ඉලෙක්ට්‍රෝන ඇද ගන්නවා සංග්‍රාහකයේ වෙතට. දැන් මේ එමිටර් එකෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරොත් තමයි සංග්‍රාහකයට ඇද ගන්න ඉලෙක්ට්‍රෝන තියෙන්නේ. නැත්තම් මොකද වෙන්නේ? විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරේ නැත්තම් සංග්‍රාහකයට අදින්න ඉලෙක්ට්‍රෝන නැහැ. අපි විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන එක නවත්තුවොත් සංග්‍රාහකයේ ධන විභවය කොච්චර වැඩි කරත් ඇද ගන්න ඉලෙක්ට්‍රෝන නැහැ. එතකොට මෙන්න මේ පරිපථයේ ගලන ධාරාව වෙනස් කිරීම අනුව මේ අනිත් පරිපථයේ ධාරාව වෙනස් වෙනවා. පැහැදිලිද? ඒ හින්දා අපිට කියන්න පුළුවන් විමෝචකයෙන් ඉතා විශාල ඉලෙක්ට්‍රෝන ප්‍රමාණයක් විමෝචනය කරොත් එකෙන් කුඩා ප්‍රමාණයක් පාදම හරහා ගමන් කරනවා. අති විශාල ප්‍රමාණයක් පාදම හරහා ප්ලවණය වෙලා සංග්‍රාහකයේ දෙසට ඇදිලා යනවා. එතකොට සංග්‍රාහකයේ වෙත ඉලෙක්ට්‍රෝන අද්ද ගන්න නම් මේ විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්න ඕනේ. මේකෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන එක නැවතුවොත් මෙතන ධන විභවය කොච්චර වැඩි කරත් මේ IC ධාරාවක් ඇති වෙන්නේ නැහැ. හරි. එතකොට දැන් මම මේ පැහැදිලි කිරීමත් සමග ඕගොල්ලන්ට ඔයාලා ඉගෙන ගත්ත කරුණු මතක් වෙන්නේ නැති කියලා හිතනවා. එතකොට ඕගොල්ලෝ ඉගෙන ගන්න තියෙනවා කර්චොෆ්ගේ පළවෙනි නියමය.
කර්චොෆ්ගේ පළවෙනි නියමයට අනුව පරිපත සංදියක ධාරාවල බීජ එකතුව බිඳුවක් වෙනවා. පරිපත සංදියක ධාරාවල බීජ එකතුව ශුන්‍ය වෙනවා. හරි. දැන් අපි ගත්තොත් එහෙනම් මෙන්න මෙතන බලන්න ඉලෙක්ට්‍රෝන මේ පැත්තට යනවා නම් ධාරාව එන්නේ මෙහෙට. එහෙනම් විමෝචක ධාරාව මේ පැත්තට එන්නේ. දැන් මෙතනින් පහළට ඉලෙක්ට්‍රෝන එනවා නම් ඊට විරුද්ධ පැත්තට තමයි පාදම ධාරාව තියෙන්නේ. මේ සංග්‍රාහකයේ වෙත ඉලෙක්ට්‍රෝන ඇදිලා එනවා නම් ඊට විරුද්ධ පැත්තට තමයි මොකද්ද සංග්‍රාහක ධාරාව තියෙන්නේ. දැන් බලන්න මේ පරිපත සංදිය වෙත IB සහ IC ධාරා දෙක එනවා. ඒන ධාරාව එකතු වෙලා යන්නේ මෙහින්. එහෙනම් අපිට ලියන්න පුළුවන් IE සමානයි IB ධන IC කියලා. ඕකේ මේ IB ධාරාව තියෙන්නේ. ඒතර මම කිව්වා මේ විමෝචනය කරන ඉලෙක්ට්‍රෝන වලින් මේ P වල තියෙන කුඩා මාත්‍රණ මට්ටමේ ඉඳන් මෙහෙට ඇදිලා එන්නේ ඊටාම කුඩා ඉලෙක්ට්‍රෝන ගානක්. ඒ හින්දා මේ IB කියන එක මයික්‍රෝ ඇම්පියර් ගණයේ ධාරාවක්. මයික්‍රෝ ඇම්පියර් ගණයේ ධාරා කියන්නේ නොසලකා හැරියක තරම් කුඩා ධාරාවක්. එහෙනම් IB කියලා කියන්නේ නොසලකා හැරියක තරම් කුඩා ධාරාවක්. ඒ හින්දා IB නොසලකා හැරියොතින් අපිට කියන්න පුළුවන් IE විමෝචක ධාරාව ආසන්න වශයෙන් සංග්‍රාහක ධාරාව IC ට සමාන වෙනවා කියලා. එතකොට මේ ට්‍රාන්සිස්ටරයක් NPN ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාවලිය දල වශයෙන් ගත්තොත් ඔන්න ඔය ආකාරයේ වෙනවා. හරි. දැන් ඔයගොල්ලෝ ඉගෙන ගත්ත දැනුම පොඩ්ඩක් මතක් වෙන්නේ නැති කියලා මම හිතනවා. මම ආයෙ කියනවා මේ අපි මේ ක්‍රියාවලියෙන් ඔබට ලබා දෙන්න උත්සාහ කරන්නේ ඕගොල්ලෝ දැනට පාඩම් කරලා තියෙන දැනුම මතක් කිරීම පමණයි. හරි. එහිදී ඊටාම හොඳ දක්ෂ දරුවන්ට පුළුවන් තමන්ගේ ප්‍රතිඵලයේ එකක් කරා ගෙනියන්න. සාමාන්‍යයෙන් කුමන හෝ හේතුවක් මත වැඩ නොකරපු දරුවෙක් හිටියොත් එයාලට පුළුවන් මේ වීඩියෝ පාඩම් මාලාව ඔස්සේ තමන්ගේ දැනුම අවදි කරගනිමින් තමන් ඉන්න තැනින් අඩියක් හෝ ඉහළට තියන්න. හොඳයි. අපි යනවා එහෙනම් මේ NPN ට්‍රාන්සිස්ටර් එක ක්‍රියාකාරීත්වය විදිහට පැහැදිලි කරගත්තට පස්සේ ඊළඟට ට්‍රාන්සිස්ටරයක් භාවිතා කළ හැකි මූලික පරිපත ආකාර ගැන කතා කරන්න. ට්‍රාන්සිස්ටරයක් භාවිතා කරන්න පුළුවන් මූලික පරිපත ආකාර තුනක් තියෙනවා. ට්‍රාන්සිස්ටරයකට පුතේ ප්‍රධාන අග්ග තුනක් තියෙනවානේ. සංග්‍රාහකය, විමෝචකය සහ පාදම. දැන් ඕගොල්ලෝ මතක් කරන්න ඩයෝඩ් එකට අනන්‍ය අග්‍ර දෙකක් තියෙනවා. P අග්‍රය සහ N අග්‍රය. එහෙම නැත්නම් ඇනෝඩය සහ කැතෝඩය. ඩයෝඩයක්. ඒතකොට ඩයෝඩයක් ගත්තොත් එහෙම ඒ ඩයෝඩයක් පරිපථයකට සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රධාන ආකාර දෙකක් තිබ්බනේ. පෙර නැඹුරු සහ පසු නැඹුරු. එතකොට එයාට අනන්‍ය අග්‍ර දෙකක් තියෙනවා පරිපථයට සම්බන්ධ කරන්න පුළුවන් ආකාර දෙකක් තිබ්බා. මෙතන ට්‍රාන්සිස්ටරයකට අග්‍ර තුනක් තියෙනවා. ඒතකොට පරිපථයකට එය සම්බන්ධ කරන්න පුළුවන් ප්‍රධාන ආකාර තුනක් තියෙනවා. පැහැදිලිද? හරි. එතකොට මේ ප්‍රධාන ආකාර තුන තමයි පොදු පාදම වින්‍යාසය, පොදු සංග්‍රාහක වින්‍යාසය සහ පොදු විමෝචක වින්‍යාසය කියලා කියන්නේ. හරි. රයිට්. එතකොට මේකෙන් මේ පොදු පාදම වින්‍යාසය සහ පොදු සංග්‍රාහක වින්‍යාසය ගැන කතා කරන්න නෑ. ඔයගොල්ලන්ට කතා කරන්න තියෙන්නේ පොදු විමෝචක වින්‍යාසය ගැන පමණයි. හරි. හොඳයි. අපි බලමු එහෙනම් මෙතනින් එහාට මේ වින්‍යාස ගැන තවදුරටත්. හොඳයි. මේ ට්‍රාන්සිස්ටරයක් භාවිත කරන්න පුළුවන් මූලික පරිපථ ආකාර ගත්තොත් පොදු පාදම පොදු සංග්‍රාහක වින්‍යාස ගැන මම දැන් පැහැදිලි කරන්න බලාපොරොත්තු වෙන්නේ නැහැ. අපි පොදු විමෝචක වින්‍යාසය ගැන පැහැදිලි කරගමු. ඒතර පොදු විමෝචක වින්‍යාසයේ පරිපථයක් මෙන්න මේ විදිහට තැක් වෙනවා. දැන් මේ බලන්න මේ පරිපථය මෙන්න මේක ප්‍රධාන පරිපථය ලෙසත් මේක ප්‍රතිදාන පරිපථය ලෙසත් නම් කරගත්තොත් ඔය ප්‍රධාන සහ ප්‍රතිදාන කියන පරිපථ දෙකටම පොදු අග්‍රය තමයි මෙන්න මේක. එතකොට මේ පොදු අග්‍රය සම්බන්ධ වෙලා තියෙන්නේ කාටද? විමෝචකයට. මේ පොදු අග්‍රය සම්බන්ධ වෙලා තියෙන්නේ විමෝචකයට. හරි. එතකොට ඒ හින්දා අපි කියනවා මේක පොදු විමෝචක වින්‍යාසය කියලා. හරි. පොදු විමෝචක වින්‍යාසය කියලා අපි ඔක හඳුන්වනවා. එතකොට අපි ගත්තොත් ඉතින් දැන් මේක උගලන්ට යම් තාක් දුරට පැහැදිලි නම් මට මේක මෙහෙම ඇඳලා පෙන්නන්න පුළුවන්. පොදු විමෝචක වින්‍යාසය මේ තියෙන්නේ ඔන්නෝම විමෝචකය සංග්‍රාහකය right ඔය විදියට මේ තියෙන්නේ right. එතකොට
ඔන්න ඔහම. දැන් බලන්න මේ දෙන්නටම පොදු එක්කෙනා තමයි මෙන්න මේ විමෝචකය. එතකොට මේක අපි හඳුන්වනවා මොකද්ද? පොදු විමෝචක වින්‍යාසය කියලා. දැන් මේ පොදු විමෝචක වින්‍යාසයේදී අපි සාකච්ඡා කරන්න ඕනි ධාරාලාභය, වෝල්ටීයතාලාභය, ඊට පස්සේ ක්ෂමතාලාභය සහ කලා වෙනස. ඔය තුන අපි මේකෙදී සාකච්ඡා කරගන්න ඕනි මේ ට්‍රාන්සිස්ටර් එකට අදාළව. ඔයගොල්ලෝ ඉගෙනගත්ත දැනුමේදී මේ ටික මතක් කරගන්න ඕනි වෙනවා. හරි. එතකොට අපි ගත්තොත් දැන් මේ විදිහට බලන්න ළමයි. හරි. මම මෙතනට ආයෙත් එන්නම්. දැන් මේ පරිපථය ගත්තොත් එහෙම මේ පරිපථයේ ප්‍රධාන ධාරාව IB වෙනකොට ප්‍රධාන ධාරාව කියන්නේ මේ ඉන්පුට් එක. හරි. ප්‍රධාන ධාරාව IB වෙනකොට ප්‍රතිධාන ධාරාව IC. හරි. රයිට්. එතකොට මේ පොදු විමෝචක වින්‍යාසයේ ධාරාලාභය අපි හඳුන්වන සංකේතය බීටා. බීටා අපිට ලියන්න පුළුවන් ප්‍රතිධාන ධාරාව බෙදීම ප්‍රධාන ධාරාව. IC බෙදීම IB. පැහැදිලිද? එතකොට මේක තමයි ධාරාලාභය වෙන්නේ. බීටා කියන්නේ එතකොට ධාරාලාභය. ධාරාලාභය. ධාරාලාභයේ බීටා සමානයි IC බෙදීම IB. ඔයගොල්ලෝ දන්න දෙයක් තියෙනවා. ඒ තමයි ඔය IC කියන එක්කෙනා ගොඩාක් විශාල වෙනවා කාට වඩාද? IBට වඩා. එම නිසා මොකද්ද වෙන්නේ? බීටා ඉතා විශාල අගයක් වෙනවා. බීටා ඉතා විශාල අගයකින්. හරි. දැන් ඊට පස්සේ වෝල්ටීයතාලාභය. වෝල්ටේජ් ගේන් VG කියලා මම මේක ලියන්නම්. ප්‍රතිධාන වෝල්ටීයතාවය තමයි මේ R0 හරහා තියෙන වෝල්ටීයතාවය මට ලියන්න පුළුවන් ICRO කියලා. බෙදීම ප්‍රධාන වෝල්ටීයතාවය IBRI කියලා මට ලියන්න පුළුවන්. IBRI. එහෙනම් වෝල්ටේජ් ගේන් එක මට ලියන්න පුළුවන් මේ විදිහට බලන්න. RO බෙදීම RI වාරයක් බීටා. බීටා වෙන්නේ IC බෙදීම IB කියන්නේ ධාරාලාභයනේ. එහෙනම් බීටා වාරයක් R out එක බෙදීම RI එකෙන් අපිට ගන්න පුළුවන් වෝල්ටීයතාලාභය. වෝල්ටීයතාලාභයත් ඉතා විශාල අගයක් වෙනවා. බීටා ඉතා විශාල අගයක් වෙන නිසා. ඒක තවත් වැඩි කර ගන්න පුළුවන් ඕනනම් ඔයගොල්ලොන්ට RO කියන එක්කෙනා RI ට සාපේක්ෂව විශාල කර ගැනීම. හරි. අවසානයේදී අපි සාකච්ඡා කරන්න යනවා ක්ෂමතාලාභය ගැන. හරි. මේ බලන්න. දැන් මෙතනදී අපි ගත්තොත් එහෙම power gain ක්ෂමතාලාභය PG අපිට ලියන්න පුළුවන් පුතේ ප්‍රතිධාන ක්ෂමතාවය IC වර්ගය RO බෙදීම ප්‍රධාන ක්ෂමතාවය IB වර්ගය RI. එහෙනම් මට ලියන්න පුළුවන් මේක මේ විදිහට IC බෙදීම IB වල පූර්ණ වර්ගය වාරයක් RO බෙදීම RI. දැන් IC බෙදීම IB කියන්නේ බීටා. එහෙනම් එනවා අපිට බීටා වර්ගය RO බෙදීම RI කියලා. මෙතනත් බීටා ඉතා විශාලාගයක් වෙන හින්දා ක්ෂමතාලාභයත් අති විශාලාගයක් එනවා පොදු විමෝචක වින්‍යාසයට අදාළව. ඊට පස්සේ පොදු විමෝචක වින්‍යාසයේදී අපිට කතා කරන්න තියෙන ඊළඟ කාරණාව තමයි මේකේ තියෙන අපි මේකට ඉන්පුට් කරන ප්‍රත්‍යාවර්ත තරංගයේ විදිහටමද අවුට්පුට් එකේ එන්නේ කියන එක ගැන. එතකොට මේ කොටස් ගැන ඉතාම සවිස්තරාත්මකව ඉදිරියට ඉගෙන ගන්නවා. මේ පිළිවෙලට මතක් කරමින් යන්නේ. මේ පාඩමෙදිත් ඉගෙන ගන්නවා. හරි. රයිට්. එතකොට ඔයගොල්ලෝ ඉගෙනගත්ත දැනුම මතක් කරමින් ඒවි කියලා මම හිතනවා. හරි. මොකක්ද මේ කතාවේ තේරුම? මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙන්න මේ විදිහට. මේ තියෙන ළමයි කොහොම හරි අපි මේ ඉන්පුට් එකට
මෙන්න මේ වගේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා සංඥාවක් ලබා දුන්නාම අවුට්පුට් එකෙන් ලැබෙන්නේ දැන් අවුට්පුට් එක ගන්න කොතනින්ද? ඒ කොහොමද ඉස්සරහට උගන්වනවා. හරිද? දැන් අපි කියන්නේ මේ පොදු විමෝචක වින්‍යාසයට අදාළව මේ වගේ ප්‍රත්‍යාවර්ත වෝල්ටීයතා තරංගයක් ලබා දුන්නාම අවුට්පුට් එක ලැබෙන්නේ ඔක ප්‍රතිවර්ත වෙලා. ඒ වගේම විශාල වෙලා. මෙතන තිබිච්ච ධන එක ඍණ පැත්තට යනවා. ඍණ එක ධන පැත්තට එනවා. ඒ වගේම මේකේ මේ උසට වඩා මේක උස වැඩි වෙනවා. ඒ කියන්නේ මේකේ තියෙන ප්‍රත්‍යාවර්ත තරංගයේ විස්තරයට වඩා ප්‍රතිදාන ප්‍රත්‍යාවර්ත තරංගයේ විස්තරය වැඩි වෙනවා. ඒක මේක විශාලණයකට ලක් වෙලා තමයි ලැබෙන්නේ. පැහැදිලිද? හැබැයි ප්‍රතිවර්ත වෙනවා. එහෙනම් අංශක 180ක කලා වෙනසකින් තමයි පොදු විමෝචක වින්‍යාසයට ලබා දෙන ඉන්පුට් එකක් අවුට්පුට් එකෙන් ලැබෙන්නේ. පැහැදිලිද? හොඳයි. එතන ඔය විදිහට අපි ගත්තොත් එහෙනම් මේ පොදු විමෝචක වින්‍යාසයට අදාළ මූලික කරුණු කාරණා ටික අපිට වෙන් කර හඳුනා ගන්න පුළුවන් වෙනවා. අපි දැන් ඊළඟට යන්නේ මේ පොදු විමෝචක වින්‍යාසයට අදාළ ලාක්ෂණික වක්‍ර තුන ගැන කතා කරන්න. එතනදී පොදු විමෝචක වින්‍යාසයට අදාළව පවතින ප්‍රධාන ලාක්ෂණික වක්‍ර තුනක් ගැන අපි කතා කරනවා. හොඳයි. දැන් ඔය ප්‍රධාන ලාක්ෂණික වක්‍ර තුنين ට්‍රාන්සිස්ටරයකට අදාළව පොදු විමෝචක වින්‍යාසයේදී අපි ලාක්ෂණික වක්‍ර තුනක් කතා කරනවා. පළවෙනි එක තමයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රය. හරි. රයිට්. මේ ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කතා කරන්නේ NPN ට්‍රාන්සිස්ටරයක VBE සමග IB විචලනය. හරි. VBE සමග IB විචලනය තමයි ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කතා කරන්නේ. මෙතනට එන්න ඕනේ IB. IB විචලනය. හරි. රයිට්. එතකොට අපි දැන් ගත්තොත් එහෙම හොඳට අහන් ඉන්න. හරි. එතකොට මෙතනදී අපි නියතව පවත්වා ගන්නවා VCE අගය. VCE අගය නියතව පවත්වා ගන්නවා. දැන් මෙතන මේ VCB කියලා වැදිලා තියෙන්නේ. ඔතන එන්න ඕනේ VCE කියලා. VCE. හරි. VCE. VCE. VCE 20 10 සහ 1 කියන අවස්ථාව තමයි මේ ඇදලා තියෙන්නේ. හරිද? දැන් උතන අපි ගත්තොත් එහෙම හොඳට අහගෙන ඉන්න. දැන් බලන්න හොඳට මම මේ මේක පැහැදිලි කරන්න යන විදිය. රයිට්. හරි. හරි. මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙතනදී මේ තියෙන්නේ NPN ට්‍රාන්සිස්ටරයක් පොදු විමෝචක වින්‍යාසයේ තියෙන. හරිද? රයිට්. එතකොට දැන් ඕකේ පුතේ මෙන්න මේ B සහ E අතර පවතින විභවාන්තරය විචලනය කරමින් IB ධාරාව ප්‍රස්ථාරගත කරන්නයි අපි හදන්නේ. දැන් IB ධාරාව මැනගන්න වෙන මෙයත් එක්ක ශ්‍රේණිගතව අපි මිලි ඇමීටරයක් සම්බන්ධ කරනවා. ඊට පස්සේ මෙතනට දානවා විචල්්‍ය විද්‍යුත්ගාමක බල ප්‍රභවය. B සහ E අතර පවතින විභවාන්තරය මැනගන්න විදිහට වෝල්ට් මීටරයක් සම්බන්ධ කරනවා. B සහ E අතර. හැම තිස්සෙම මෙන්න මෙතන තියෙන මෙන්න මෙතනට ලැබිලා තියෙන C සහ E අතර තියෙන විභවාන්තරය නියතව තියාගන්නවා. හරි. රයිට්. මේක VCE ගත්තොත් නියතව තියාගන්නවා. C සහ E අතර පවතින විභවාන්තරය නියතව තියාගන්නවා. අපි මුලින්ම VCE කියන එක්කෙනා 1 වෝල්ට් දාලා මෙන්න මේ විදිහට හොඳට අහගෙන ඉන්න. හරි. දැන් මේ තියෙන VBE සමග IB විචලනය වන ආකාරය ගත්තොත් එතකොට දැන් C වල විභවය නියතයි. හරි. රයිට්. එතකොට මේ B සහ E අතර පවතින විභවාන්තරය ක්‍රමයෙන් වැඩි කරනකොට ඇත්තටම මෙතන තියෙන PN සංදියක්නේ. අර ඩයෝඩ් එක පෙර නැඹුරු අවස්ථාවේ ලාක්ෂණික වක්‍රය වගේ. පොඩ VE අතර විභවාන්තරය වැඩි කරනවා. මේක සිලිකන් වලින් හදපු එකක් නම් ධාරාව ගලන්නේ නැහැ B හා E අතර විභවාන්තරය 0.7 වෙනකන්. 0.7 වෙච්ච හැටිය රුංගාල ධාරාව වැඩි වෙනවා. හරි. 0.7 වෙච්ච හැටිය මාර වේගෙන් ධාරාව මොනව වෙනවද?
වැඩි වෙනවා. හරි. එතකොට අපි ගත්තොත් මෙන්න මේ විදියට මේ 0.7 ගාවට එනකම් මොකද්ද වෙන්නේ? ධාරාවේ වැඩිවීමක් නැහැ. හරි. 0.7 පන්නත් එක්කම 0.7 පනිනවත් එක්කම ශීඝ්‍රයෙන් ධාරාව වැඩි වෙනවා. දැන් මම මේ ඇඳලා තියෙන්නේ VCE බිඳුව අවස්ථාවට අදාළව. හරි. ඊට පස්සේ අපි VCE වල අගය ටිකක් වැඩි කරනවා. ඒ කියන්නේ මෙන්න මෙතන තියෙන ධන ගතිය වැඩි කරනවා තව ටිකක්. එතකොට ඕගොල්ලෝ දැන් නිකන් කල්පනා කරන්න අර එමිටරකින් විමෝචකයෙන් විමෝචනය කරන ඉලෙක්ට්‍රෝන වලින් මෙතන ධන ගතිය වැඩි කරොත් මෙතනට ඇද ගන්න ප්‍රමාණය ටිකක් වැඩි වෙනවා කලින් අවස්ථාවට වඩා. එතකොට පාදම් වෙත ගමන් කරන ධාරාව පාදම් වෙත ඇදිලා ඉලෙක්ට්‍රෝන ගාන අඩු වෙනවනේ. එමිටරකින් ඒ කියන්නේ විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන 1000ක් යවනවා. මෙතන විභවයේ බිඳුව වෙන අවස්ථාවේදී සංග්‍රාහකයට ඇදගත් ඉලෙක්ට්‍රෝන 900 නම් පාදමට 100ක් ගියා නම් මෙතන ධන 5යි වෝල්ට් කරාම පස්සේ සංග්‍රාහකයට 200ක් පාදමට 200ක් ඇදිලා යනවා. මේකට 800ක් මෙතනට අපි ගත්තොත් එහෙම දැන් කලින් අවස්ථාව ගත්තොත් එහෙම මෙතන බිඳුව අවස්ථාවේදී හරි මෙතනට ඇදිලා ආවේ ඉලෙක්ට්‍රෝන 900ක් නම් පාදමට ගියා ඉලෙක්ට්‍රෝන 100ක්. මෙතන ධන 5 කරාම පස්සේ ඉලෙක්ට්‍රෝන ධන කෙරෙහි ආකර්ෂණය වැඩිනේ. අර විමෝචකයෙන් විමෝචනය කරන ඉලෙක්ට්‍රෝන 1000ක් ගැන හිතන්න. ඒ 1000න් 925ක් ඇදිලා එනවා කොහෙටද? සංග්‍රාහකයට පාදමට යන්නේ 75යි. තව මෙතන විභවය වැඩි කරොත් එහෙම මොකද වෙන්නේ? 10ක් වගේ කරොත් එහෙම ධන ගතිය තවත් වැඩි වෙන හින්දා අර විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන 1000ක් විමෝචනය කරොතින් ඒකෙන් 950ක් විතර දැන් ඇදිලා එනවා සංග්‍රාහකයට. පාදමට යන්නේ 50යි. ඒතර ඕගොල්ලන්ට පේනවා මේ සංග්‍රාහකයේ ධන විභවය වැඩි වෙන්න. ඒ කියන්නේ VCE වල අගේ වැඩි වෙන්න සංග්‍රාහකයේ වෙත ඇදිලෙන ඉලෙක්ට්‍රෝන ගාන වැඩි වෙනවා. පාදම වෙත ඇදිලෙන ඉලෙක්ට්‍රෝන ගාන අඩු වෙන හින්දා පාදම ධාරාව සලකන VBE අගයක් සඳහා අඩු වෙනවා. VCE අගේ වැඩි කරමින් යනකොට. එහෙනම් VCE බිඳුව ඇඳපු අවස්ථාවේ මේක නම් VCE 5 වෝල්ට් අවස්ථාවේ මේක. VCE 10 වෝල්ට් අවස්ථාවේ මේක. බලන්න එතකොට සලකන BE අගයක් සඳහා මොකද්ද වෙන්නේ? සලකන BE අගයක් සඳහා IB ධාරාවේ අගය එන්න අඩු වෙනවා. ඒකට හේතුව තමයි මෙතන ධන ගතිය වැඩි වෙනකොට සංග්‍රාහකයේ වෙත ඇදිලා එන ධාරාව වැඩි වෙනවා. පාදම වෙත ඇදිලා එන ධාරාව අඩු වෙන නිසා. එහෙනම් ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ මේක ප්‍රධාන නෙමෙයි. ප්‍රධාන ඉන්පුට් කියන අර්ථය එන්නේ. තේරුණාද? ප්‍රධාන ලාක්ෂණික වක්‍රය කියලා කියන්නේ VCE නියතව පවත්වා ගනිමින් VBE සමග IB විචලනය ඒක හරියට ඩයෝඩයක පෙරනැඹුරු අවස්ථාවේ ලාක්ෂණික වක්‍රයට සමක වෙනවා. පැහැදිලිද? එතකොට BE සංදිය වෙත දශම සිලිකන් වලින් හදපු ට්‍රාන්සිස්ටරයක් නම් BE සංදිය වෙත 0.7 වෝල්ට් අගයක් ලැබෙනකන් ධාරාවක් ගලන්නේ 0.7 පැන්න හැටිය ශීඝ්‍රයෙන් IB ධාරාව වැඩි වෙනවා. පැහැදිලි වෙන්නේ නැති කියලා හිතනවා. හොඳයි. රයිට්. එතකොට ඔය විදිහට අපිට සාකච්ඡා කරන්න පුළුවන් ට්‍රාන්සිස්ටරයක ප්‍රධාන ලාක්ෂණික වක්‍රය ගැන. අපි ඊළඟට කතා කරන්න යන්නේ ට්‍රාන්සිස්ටරයක ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ගැන. ලාක්ෂණික වක්‍ර 3යි දැන් ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ගැන අපි කතා කරන්න යන්නේ. ට්‍රාන්සිස්ටරයක් ගත්තොත් එහෙම ඔය ට්‍රාන්සිස්ටරයේ IB අගේ නියතව පවත්වා ගනිමින් VCE සමග IC විචලනයේ ප්‍රස්ථාර ගත කිරීමෙන් ලැබෙන වක්‍රය අපි හඳුන්වනවා ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය කියලා. IB වලගේ නියතව පවත්වා ගනිමින් VCE සමග IC විචලනය ප්‍රස්ථාර ගත කිරීමෙන් ලැබෙන වක්‍රය අපි හඳුන්වනවා ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය කියලා. එතකොට ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය අපි ගත්තොත් එහෙම හොඳට බලන්න මේ තියෙන එක. හරි. අපි මුලින්ම ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයේ IB බිඳුව කරලා. IB බිඳුවයි කියන්නේ ඔලුවට දාගන්න. IB බිඳුවයි කියන්නේ BE සංදිය පෙරනැඹුරු වෙලා නැහැ. IB ධාරාවක් යන්නේ නැහැ කියන්නේ BE සංදිය පෙරනැඹුරු වෙලා නැහැ. ඒ කියන්නේ දරුවෝ අර විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේ. ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේ නැත්නම් විමෝචකයෙන් සංග්‍රාහකයේ තියෙන ධන විභවය කොච්චර වැඩි කරත් සංග්‍රාහකයට ඇදලා ගන්න ඉලෙක්ට්‍රෝන නැහැ. එහෙනම් මොකද වෙන්නේ? VCE අගය කොච්චර වැඩි කරත් ධාරාව IC ධාරාව බිඳුවයි. හේතුව සංග්‍රාහකයේ වෙත ඉලෙක්ට්‍රෝන ඇදලා එන්න විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේ. හේතුව BE සංදිය පෙරනැඹුරු වෙලා නැහැ.
මේ බලන්න එහෙනම් ඒකට අදාළ වක්‍ර තමයි මේ ඇඳලා තියෙන්නේ. ඔයගොල්ලෝ හොඳින් බැලුවොත් පේනවා මේ තියෙන්නේ ඒක. මෙන්න මේ පහළින්ම ඇඳලා තියෙන්නේ IB කියන එක්කෙනා බිඳුවට අදාළව VCE සමග IC විචලනය තමයි මේ ඇඳලා තියෙන්නේ. එතනදී ඔයගොල්ලන්ට පැහැදිලිව පේනවා VCE කොතරම් වැඩි කරත් IC ධාරාව බිඳුවට ආසන්නව තියෙන්නේ. මේ ඉතා කුඩා ධාරාවක් ගලන ඔය ගලන්නේ අල්පතර වාහක ගැලීම නිසා ගලන ධාරාව. ඒක නොසලකා හැරියක තරම් කුඩායි. මේ ප්‍රදේශය අපි හඳුන්වනවා කපා හරින ලද ප්‍රදේශය කියලා. ඔයාලගේ මතකයේ රඳවා ගත යුතු විශේෂ කාරණාව, සුවිශේෂී කාරණාව කපා හරින ලද ප්‍රදේශයේදී. කපා හරින ලද ප්‍රදේශයේදී IB ධාරාව බිඳුවයි. IC ධාරාව බිඳුවයි. VBE පෙර නැඹුරු වී නෑ. VBE පෙර නැඹුරු වී නෑ. හරි. right. එතකොට කපා හරින ලද ප්‍රදේශයේදී ওই විදිහේ කතාවක් තියෙනවා. අපි මේක තව චුට්ටක් මං ඉස්සරහට ගෙනින් ඊළඟට විස්තර කරන්න. පැහැදිලිද? හොඳයි. ඊළඟට අපි මොකද්ද කරන්නේ? අපි IB ධාරාවට යම් මගයක් දෙනවා. යම් මගයක් දෙනවා කියන එකේ තේරුම මොකද්ද? IB ධාරාවට යම් මගයක් දෙනවා කියන එකේ තේරුව BE සංදිය පෙර නැඹුරු කරනවා. යාන්තම් පෙර නැඹුරු කරනවා. IB යගේ මෙන්න මේ විදියට මයික්‍රෝ ඇම්පියර් 50ක විතර IB යගයක් දුන්නට පස්සේ අපිට පේනවා මුලින්ම VCE යගේ බිඳුවේ ඉඳලා 0.1ක් වගේ පුංචි පරාසයක වැඩි කරනකොට IC ධාරාව ශීඝ්‍රයෙන් වැඩි වෙනවා. වැඩි වෙලා VCE යගේ 0.1 පැන්න හැටිය මොකද වෙන්නේ? IC ධාරාව වැඩි වෙන එක නවතිනවා. ඊට පස්සේ VCE යගේ කොච්චර වැඩි කරත් IC ධාරාව නියතව තියෙනවා. බලන්න මේ වක්‍රය අපි ශීඝ්‍රයෙන් වැඩි වුණා ඊට පස්සේ මොකද වෙන්නේ? කොච්චර VCE වැඩි කරත් IC වැඩි වෙන්නේ නැහැ. ආයෙ බලන්න මේක ශීඝ්‍රයෙන් වැඩි වුණා කොච්චර VCE වැඩි වුණත් IC වැඩි වෙන්නේ නැහැ. ඊළඟට බලන්න මේ IB ධාරාව වැඩි කරන්න සංතෘප්ත IC ධාරාව වැඩි වෙනවා. පේනවද? එතකොට මෙතන ඇඳලා තියෙන පුතේ මේ වක්‍ර කිහිපයක්. IB වල අගේ අවස්ථා කිහිපයක පවත්වා ගනිමින් තමයි මේ VCE සමග IC විචලනයේ වක්‍ර කිහිපයක ඇඳලා තියෙන්නේ. හරි. එතන තියෙන පොදු සාධකය තමයි මේ VCE බිඳුවේ ඉඳලා 0.1ක් වෙනි සුළු පරාසයක වැඩි කරනකොට ඔය හැම අවස්ථාවකදීම IC ධාරාව ශීඝ්‍රයෙන් වැඩි වෙලා ඊට පස්සේ නියත වෙනවා. පැහැදිලිද? හරි. එතකොට අපි ගත්තොත් එහෙම මෙන්න මේ ප්‍රදේශය මේ තියෙන මේ ප්‍රදේශය අපි හඳුන්වනවා මේ VCE මේ හරිය VCE 0.1ක් හෝ ඊට වඩා අඩු වෙන මෙන්න මේ ප්‍රදේශය මෙන්න මේ ප්‍රදේශය අපි හඳුන්වනවා සංතෘප්ත කලාපය කියලා. සංතෘප්ත කලාපයේදී VCE වලගේ 0.1ක් වගේ වෙනවා. විශේෂයෙන් සඳහන් කරේ නැත්නම් සංතෘප්ත කලාපයේදී VCE යගේ බිඳුවයි කියලා ගන්න. ඒ වෙලාවෙදි තමයි මේ සංතෘප්ත වෙලාවෙදි තමයි IC ධාරාව උපරිම වෙන්නේ. පැහැදිලිද? හරි. එතකොට සංතෘප්ත අවස්ථාවේදී අපිට කියන්න පුළුවන් VCE බිඳුවට ආසන්නයි. කපා හරින ලද අවස්ථාවේදී VCE කොච්චරද කියලා බලමු. කපා හරින ලද අවස්ථාවේදී IB බිඳුවයි IC බිඳුවයි. සංතෘප්ත අවස්ථාවේදී IC වලට බිඳුවට වඩා වැඩි උපරිමාගයක් තියෙනවා. නමුත් VCE මොකද වෙන්නේ? ඒ වෙලාවේදී 0.1 හෝ ඊට වඩා අඩු වෙනවා. විශේෂයෙන් සඳහන් කළ නැත්නම් අපි කියනවා VCE බිඳුවයි කියලා. පැහැදිලිද? හොඳයි. right. එතකොට ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය අපි ওই ටික කතා කරා. අපි දැන් ඊළඟට යන්නේ සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය ගැන කතා කරන්න. හරි. සංක්‍රාමන ලාක්ෂණික වක්‍රයේදී අපි කරන්නේ VCE නියතව පවත්වා ගනිමින් IB සමග IC විචලනයේ ප්‍රස්ථාරගත කරනවා. IB සමග IC විචලනයේ ප්‍රස්ථාරගත කරනවා. හරි. right. එතනදී අපි ගත්තොත් මෙන්න මේ විදියට. මුලින්ම පුතේ මේ තියෙන්නේ IB. එතකොට IB මයික්‍රෝ ඇම්පියර් ගණයේ කුඩා ධාරාවක්.
මෙතන තියෙන්නේ IC. IC මිලි ඇම්පියර් ගණයේ ධාරාවක් වෙනවා. මුලින්ම IB ධාරාව බිඳුවේ ඉඳලා කිසියම් ප්‍රමාණයක් වැඩි වෙනකම් BE සංදිය හොඳින් පෙරනැඹුරු වෙන්නේ නැහැ. එතකොට හොඳින් පෙරනැඹුරු වුණේ නැත්නම් විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය කරන්නේ සංග්‍රාහකයට ආකර්ෂණය කරන ඉලෙක්ට්‍රෝනනේ IC ධාරාව බිඳුවේ තියෙනවා. IB ධාරාව මේ විදිහට චූටි පරාසයක් තුල වැඩි වෙනකම් IC ධාරාව දිගටම බිඳුවේ තියෙනවා. හරි. එතකොට මේ ඇත්තට මේ පෙන්눔 කරන්නේ මොන ප්‍රදේශයේද? කපා හරින ලද ප්‍රදේශය. BE සංදිය පෙරනැඹුරු වෙච්ච නැති ප්‍රදේශය. පෙරනැඹුරු වුණාට පස්සේ මොකද වෙන්නේ? IB වැඩි කරනවත් එක්කම ICත් වැඩි වෙනවා. IB වැඩි වෙනවා සමග ICත් වැඩි වෙනවා. හැබැයි යම් කිසි අවස්ථාවකට පස්සේ IB වැඩි කරාට IC වැඩි වෙන්නේ. මෙන්න. දැන් මේ බලන්න මෙන්න මේ ප්‍රදේශය හරි. මෙන්න මේ ප්‍රදේශය අපි හඳුන්වනවා ක්‍රියාකාරී ප්‍රදේශය කියලා. ක්‍රියාකාරී ප්‍රදේශය. මේ ක්‍රියාකාරී ප්‍රදේශය තමයි IB ධාරාව. හරි. IC ධාරාව සමග විචලනය වෙන්නේ. මේක රේඛීය ප්‍රදේශය කියලාත් අපි හඳුන්වනවා. හරි. රේඛීය ප්‍රදේශය. හරි. රයිට්. එතකොට මේ ට්‍රාන්සිස්ටරයක් වෝල්ටීයතා වර්ධකයක් ලෙස භාවිතා කරනකොට ඔය ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරලා තියන්න ඕනි ඔය රේඛීය ප්‍රදේශයට. එතකොට අපි ගත්තොත් එහෙම මේ ක්‍රියාකාරී ප්‍රදේශය තියෙන්නේ. මේ ක්‍රියාකාරී ප්‍රදේශය රේඛීය ප්‍රදේශය කියලාත් අපි හඳුන්වනවා. බහුලව දැන් අලුතෙන් පාවිච්චි කරන්නේ රේඛීය ප්‍රදේශය කියලා ක්‍රියාකාරී ප්‍රදේශය කියලාත් භාවිතා කරා. හරි. හැබැයි ඒතර අපි මේ ට්‍රාන්සිස්ටරේ වර්ධකයක් ලෙස භාවිතා කරනකොට මේ ට්‍රාන්සිස්ටරේ නැඹුරු කරන්න ඕනි මේ සංක්‍රාමන ලාක්ෂණික වක්‍රයේ මෙන්න මේ රේඛීය ප්‍රදේශයට. එතකොට තමයි IB විචලනය වෙනකොට ඊට අනුරූපව IC විචලනය වෙන්නේ. හරිද? රයිට්. එතකොට දැන් මේ ටික තමයි සංතෘප්ත කලාපය. මේ ටික තමයි කපා හරින ලද ප්‍රදේශය. මේ තියෙන්නේ රේඛීය ප්‍රදේශයේ හෙවත් ක්‍රියාකාරී කලාපය. හරිද? රයිට්. එතකොට අපි ගත්තොත් එහෙම මේ රේඛීය ප්‍රදේශයේදී තමයි මෙන්න මේ සම්බන්ධතාවය වළංගු වෙන්නේ. හොඳයි. දැන් මේකේ මේ ක්‍රියාකාරී ප්‍රදේශයට අදාළව අපිට සලකන IB ධාරාවක් සඳහා IC ධාරාව ගන්න පුළුවන් මෙන්න මේ සම්බන්ධයෙන්. බීටා සමානයි IC බෙදීම IB කියන සම්බන්ධතාවය. ඇත්තටම මේක වළංගු වෙන්නේ මෙන්න මේ රේඛීය ප්‍රදේශයට. ඒතර ඔතනදී IC කියන එක්කෙනා සමානයි බීටා වාරයක් IB. නමුත් සංතෘප්ත ප්‍රදේශයේ ගත්තොත් එහෙම සංතෘප්ත ප්‍රදේශයේදී ওই කතාව වළංගු වෙන්නේ නැහැ. මේ බලන්න ඇයි කියලා. දැන් අපි ගත්තොත් එහෙම මේ විදියට මේකේ මේ වගේ තියෙන තැනක IB කියලා හිතන්න. මෙතන IB බීටාගෙන් වැඩි කරොත් එන්න ඕනි ධාරාව තියෙන්නේ මෙන්න මෙතන. මේ තියෙන්නේ. මෙහි තියෙන්නේ. එතකොට හැබැයි ඇත්තටම එන IC ධාරාව ඊට වඩා අඩුයිනේ. ඒතර සංතෘප්ත ප්‍රදේශයේදී IC කියන ධාරාව කුඩා වෙනවා කාට වඩාද? බීටා IBට වඩා. සංතෘප්ත ප්‍රදේශයේ තියෙන IB ධාරාවක් එයාගේ ධාරාලාභයෙන් වැඩි කරාම ලැබෙන අගය ඇත්තට මේ වෙලාවේ වෙන IC ධාරාවට වඩා මේක විශාලයි. එතකොට මේක සංතෘප්ත ප්‍රදේශයට වළංගුයි. මෙන්න මේක ක්‍රියාකාරී ප්‍රදේශයට වළංගුයි. පැහැදිලිද? රයිට්. හොඳයි. එතකොට අපි ගත්තොත් ওই විදිහට තමයි මේ සංක්‍රාමන ලාක්ෂණික වක්‍රය ගැන අපිට කතා කරන්න තියෙන්නේ. හරි. රයිට්. ඔය විදිහට මේ ට්‍රාන්සිස්ටරයකට අදාළ ලාක්ෂණික වක්‍ර තුන ගැන අපි සාකච්ඡා කරලා අවසන් කරා. හොඳයි. අපි දැන් යනවා මේ ට්‍රාන්සිස්ටරය හා සම්බන්ධ ගැටලු යම් ප්‍රමාණයක් සාකච්ඡා කරන්න ඔයගොල්ලොත් එක්ක. හරිම සරල ගැටලු කිහිපයක් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ. හැබැයි මේවා විභාගයට අහන ගැටලු. හරි. බලන්න. මෙම ට්‍රාන්සිස්ටරය සංතෘප්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන විට සංතෘප්ත ප්‍රදේශය කියන එක මම ඔයගොල්ලන්ට පැහැදිලි කරා. හරි. සංතෘප්ත ප්‍රදේශයේ තවදුරටත් මම පැහැදිලි කරනවා. හරි. සංතෘප්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වන විට අපිට කියනවා EB සංදිය පෙරනැමුරු වේ VCE ඉහළ අගයක්ද වේ. වැරදීනේ. VCE මොකද වෙන්න ඕනේ? සංතෘප්ත ප්‍රදේශයේ ක්‍රියාත්මක වෙනකොට ළමයි මේ VCE වල අගය කුඩා වෙන්න ඕනි. කුඩා හෝ සමාන වෙන්න ඕනි 0.1 වෝල්ට වඩා.
ගොඩක් අවස්ථාවලදී අපි බිඳුවයි කියලා ගන්න. එහෙනම් මේක වැරදි. මම ඒක කියලා දුන්නා ඕගොල්ලන්ට. හරිද? EB සංදිය පෙර නැඹුරු VCE සංදිය අඩු වගයක් වේ. EB සංදිය අනිවාර්යෙන් පෙර නැඹුරු වෙන්න ඕනි මොකද්ද? සංතෘප්ත අවස්ථාවට යන්නේ. ඇයි ඒ? සංතෘප්ත අවස්ථාවට යන්න නම් හරි විමෝචකයෙන් ඉලෙක්ට්‍රෝන විමෝචනය වෙන්න ඕන. හරි. එහෙනම් EB සංදිය පෙර නැඹුරුයි. ඒක හරි. VCE වලගේ දශමයකට වඩා අඩුයි. ඒ කියන්නේ VCE අඩු වගයක්ද වේ. මේක තමයි හරි එක. හරි අනිත්‍යව දිහා මං එහෙනම් බලන්නේවත් නැහැ. හරි අපි ඉගෙන ගත්ත સિદ્ધාන්තනේ. හරි. රයිට්. එහෙනම් ඔන්න දෙවෙනි ප්‍රශ්න පළවෙනි ප්‍රශ්නෙට දෙවෙනි උත්තරය. හරි. යමු ඊළඟ එකට. ට්‍රාන්සිස්ටරයක් ස්විච්යක් ලෙස යොදා ගන්නා විට එය ක්‍රියාකාරී ප්‍රදේශයේ තුල පමණක් ක්‍රියා කරයි. සංතෘප්ත ප්‍රදේශයේ තුල පමණක් ක්‍රියා කරයි. සංතෘප්ත හා ක්‍රියාකාරී ප්‍රදේශ දෙක තුල පමණක් මාරුවෙන් මාරුවට ක්‍රියා කරයි. සංතෘප්ත හා කපාහැරි යන ප්‍රදේශ දෙක තුල පමණක් මාරුවෙන් මාරුවට ක්‍රියා කරයි. කපාහැරි ප්‍රදේශයේ තුල පමණක් ක්‍රියා කරයි. මේකේ පිළිතුර එන්නේ 4. හරි. මේ බලන්න. දැන් අපි ගත්තොත් එහෙම මෙතනදී මේ ට්‍රාන්සිස්ටරයක් ස්විච්යක් ලෙස භාවිතා කරනකොට පුතේ අපි ඉස්සල්ලාම දැනගෙන සිටිය යුතු කාරණාව තමයි යාන්ත්‍රික ස්විචයක විවෘත ස්විච් අවස්ථාව සහ සංවෘත ස්විච් අවස්ථාවේදී IV ලාක්ෂණිකවල හැසිරීම කොයි වගේද කියලා. හොඳට අහන් ඉන්න. හරි. ඔන්න බලන්න දැන් මේ තියෙන්නේ යාන්ත්‍රික ස්විචයක්. හරි. යාන්ත්‍රික ස්විචයක් තමයි දැන් මේ තියෙන්නේ. මේ යාන්ත්‍රික ස්විචය විවෘත කරලා තියෙන අවස්ථාව. නිරෝධයක් කෝෂයක් යාන්ත්‍රික ස්විච්යක්. දැන් මේ යාන්ත්‍රික ස්විචයේ දෙපැත්තේ විභවාන්තරය මනින්න මේ විදිහට වෝල්ට්මීටරයක් සම්බන්ධ කරලා තියෙනවා. මේකෙන් ගලාගෙන යන ධාරාව මනින්න ඒ ස්විචය සමග ශ්‍රේණිගතව ඇමීටරයක් සම්බන්ධ කරලා තියෙනවා. දැන් ඕගොල්ලෝ කල්පනා කරන්න මේ තියෙන සැපයුම් වෝල්ටීයතාවයගේ කොච්චර වැඩි කරත් මේ ස්විච් එක විවෘත කළ තියෙන හින්දා ඇමීටර් පාඨාංක බිඳුවයි. හැබැයි මෙයා වැඩි කරන්න වෝල්ට්මීටර් මේ දෙපැත්තේ තියෙන විභවාන්තරය වැඩි වෙන හින්දා වෝල්ට්මීටර් පාඨාංකය වැඩි වෙනවා. වෝල්ට්මීටර් පාඨාංකය කොච්චර වැඩි වුණත් ධාරාවක් නම් යන්නේ නෑ ළමයි. වෝල්ට්මීටර් පාඨාංකය කොච්චර වැඩි වුණත් ධාරාවක් යන්නේ. මේ තියෙන්නේ V. මේ තියෙන්නේ I කියලා ගත්තොතින් මම මේ පැත්තට වෙන්න අදින්නම් වෝල්ට්මීටර් පාඨාංකය කොච්චර වැඩි කරත් වෝල්ට්මීටර් පාඨාංකය කොච්චර වැඩි කරත් ධාරාව බිඳුවයි. එතකොට මේ තියෙන්නේ පුතේ මේ තියෙන්නේ මොකද්ද? හරි. හොඳයි. මෙහෙම ගමු. සර් මෙතනින් මෙව වෙන්න ඕනේ. ඈ? පෙරදුනා පොඩ්ඩක්. ආයි ගමු. ඒකෙන් අර්ථයෙන් ප්‍රශ්න ගන්න දෙන්නේ. මෙන්න මේටි පැහැදිලි කිරීම විතරයි. ප්‍රශ්න කියුවා විතර මේ මේ දිගේ ඉඳලා. එහෙනම් මකලා කරනවද? මකලා කරන්න. එතකොට ඒක එඩිට් කරනකොට ප්‍රශ්න නැහැ අතනට ගන්න ගෙනල්ලා ආයි ඒක පටන් ගන්න දෙන්න ඔය ඕක විතර පාඩ ඕකනේ වැරදුනේ. ඔව්. එම්පයර් රවුමක් අදින්න. මේව රවුමක් අදින්න රිකර් රවුම ඔක්කොම මට වෙන්නේ. ඉවරයි නේ. හරි. හොඳයි. හරි. අපි බලමු මේ ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් ලෙස ක්‍රියාකාරීත්වය සලකා බලනකොට ඉස්සෙල්ලම යාන්ත්‍රික ස්විච් එක IV ලාක්ෂණික වක්‍රයේ විවෘත සහ සංවෘත අවස්ථාවදී මොන විදිහටද තියෙන්නේ කියලා. මම මුලින්ම මේ විදිහට අඳ ගන්නවා අක්ෂ දෙක. හරි. දැන් අපි ගත්තොතින් මේක V මේක I. හරි. මේ බලන්න. දැන් අපි ගත්තොතින් මෙතනදී මුලින්ම මම අඳිනවා සංවෘත ස්විච් එකක්. ස්විච් එක වහලා තියෙන්නේ මේ විදිහට. ප්‍රතිරෝධකයක් විචල්්‍ය වෝල්ටීයතා ප්‍රභවයක් ඇමීටරයක් වෝල්ට්මීටරයක්.
දැන් මෙතන මේ වෝල්ට් මීටරය හරහා මෙතනින් ඉඳන් මෙතනට ප්‍රතිරෝධයක් නැති හින්දා මේ ස්විච් එකේ කොච්චර ධාරාව ගැලුවත් ධාරාව කොච්චර වැඩි වුණත් මේ වෝල්ට් මීටර පාඨාංකය හැමතිස්සෙම බිඳුවේ තියෙන්නේ. එහෙනම් ස්විච් එක සංවෘත වෙලා තියෙනකොට ඊට අදාළ IV ලාක්ෂණික වක්‍රය තමයි මෙන්න මේක. ධාරාව කොයිතරම් වැඩි වුණත් ඒ ස්විච් එකේ දෙපැත්තේ තියෙන විභවාන්තරයේ බිඳුවයි. මෙන්න මේ තියෙන්නේ මොකද්ද එතකොට? මේ මම ඇන්දේ සංවෘත ස්විච්. සංවෘත ස්විච්. හරි. ඊට පස්සේ විවෘත ස්විච් අවස්ථාව. විවෘත ස්විච් අවස්ථාව ගත්තොත් මේ විදිහට. ස්විච් එක විවෘතයි. දෙපැත්තේ විභවාන්තරයේ මනින වෝල්ට් මීටරය. ප්‍රතිරෝධකයක්, විචාල්‍ය වෝල්ටීයතා සැපයුමක් සහ ඇමීටරයක්. ඔහොම තියෙනවා. දැන් මේකේ ස්විච් එක විවෘතයිනේ. මේ වෝල්ටීයතා ප්‍රභේදයේ කොච්චර වැඩි කරත් මේක හරහා ධාරාවක් යන්නේ ඇමීටර් පාඨාංකෙ බිඳුවයි. හැබැයි මෙයාගේ අගේ වැඩි කරන්න වෝල්ට් මීටර් පාඨාංකෙ වැඩි වෙනවා. වෝල්ට් මීටර් පාඨාංකෙ කොච්චර වැඩි කරත් ධාරාව බිඳුවයි තියෙන්නේ. එහෙනම් මේ තියෙන්නේ මොකද්ද? විවෘත ස්විච්. විවෘත ස්විච් අවස්ථාවේ IV ලාක්ෂණිකය. දැන් අපි ට්‍රාන්සිස්ටර් එක ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ගත්තොත් එහෙම. ඔය ට්‍රාන්සිස්ටර් එක ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය ගත්තොත් මේ බලන්න මෙන්න මේ විදිහේ හැඩයන්නේ පුතේ අපිට ආවේ. හොඳයි. දැන් එතකොට අපි බලමු මෙන්න මේ විදිහට. මොකද්ද? දැන් මේ තියෙන්නේ විවෘත ස්විච් සහ සංවෘත ස්විච් අවස්ථා IV ලාක්ෂණික වක්‍ර. එතකොට අපි චුට්ටක් බැලුවොත් එහෙම ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රය දිහා එසරයක් මෙන්න මෙහිම බලන්න. මේ ට්‍රාන්සිස්ටරයේ ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයේ මෙන්න මේ ප්‍රදේශය. කපා හරින ලද ප්‍රදේශය. බලන්න කපා හරින ලද ප්‍රදේශයේදී VC කොච්චර වැඩි කරත් IC ධාරාව බිඳුවයි ආසන්න වශයෙන්. ඊට පස්සේ මේ තියෙන්නේ මොකද්ද? මේ තියෙන සංතෘප්ත ප්‍රදේශය. සංතෘප්ත ප්‍රදේශයේ ඔබට පේනවා VCE යගේ චුට්ටක් වැඩි කර හැටිය ශීඝ්‍ර ධාරාව වැඩි වෙනවා. එතකොට මේක ආසන්න වශයෙන් සමක වෙනවා සංවෘත ස්විච් අවස්ථාවේ IV ලාක්ෂණික වක්‍රයට. මේක ආසන්න වශයෙන් සමක වෙනවා විවෘත ස්විච් අවස්ථාවේ IV ලාක්ෂණික වක්‍රයට. එහෙනම් අපි ට්‍රාන්සිස්ටරයක් කපා හරින ලද ප්‍රදේශයට නැඹුරු කිරීමෙන් ඒක විවෘත ස්විච් එකක් ලෙස සංතෘප්ත ප්‍රදේශයට නැඹුරු කිරීමෙන් ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයේ එය සංවෘත ස්විච් අවස්ථාවක් ලෙසත් භාවිතා කරනවා. හරි පැහැදිලිද? එතකොට අපි දන්නවා ට්‍රාන්සිස්ටර් එක කපා හරින ලද ප්‍රදේශයේදී BE සංදිය පෙර නැඹුරු වෙලා නැහැ. IB බිඳුවයි IC බිඳුවයි. සංතෘප්ත අවස්ථාවේදී මොකද්ද වෙන්නේ? සංතෘප්ත අවස්ථාවේදී ප්‍රතිදාන ලාක්ෂණික වක්‍රයේ VCE වලගේ 0.1 වෝල්ට වඩා කුඩා වෙනවා. එහෙම නැත්නම් සමාන වෙනවා ආසන්න වශයෙන් බිඳුවයි. ඊට කුඩා අගයක තියෙන. IC ධාරාව උපරිම අගයේ තියෙනවා. හරි. දැන් ඔච්චරයි. හරි. දැන් අපි යමු ප්‍රශ්නෙට. හරි මේ බලන්න. දැන් එහෙනම් ඕගොල්ලන්ට පැහැදිලි ට්‍රාන්සිස්ටරයක් ස්විච් එකක් ලෙස යොදා ගන්නා විට සංතෘප්ත ප්‍රදේශයට නැඹුරු කිරීමෙන් ඒක මොන ස්විච් අවස්ථාවද? ඒක සංවෘත ස්විච් අවස්ථාවත්. කපා හරින ලද ප්‍රදේශයට නැඹුරු කිරීමෙන් එය විවෘත ස්විච් අවස්ථාවටත් පත් වෙනවා. එහෙනම් පිළිතුර අංක 4. right. right. ඊට පස්සේ බලන්න තුන්වෙනි එක ට්‍රාන්සිස්ටරයක් වැසූ ස්විච් එකක් ලෙස ක්‍රියා කරන විට මොකද්ද මේ වැසී ස්විච් එකක් කියලා කියන්නේ? ස්විච් එක වහලා. හරි. වැසූ ස්විච් එකක් කියන්නේ ක්ලෝස් පරිපතය වහලා තියෙන. තේරුණාද හරිද? right. එතකොට ට්‍රාන්සිස්ටරයේ වැසූ ස්විච් එකක් කියලා කියන්නේ ස්විච් එක on. හරි. එතකොට මොකද්ද වෙන්නේ? VCE යගය ශුන්‍යයට ආසන්න වෙන්න ඕනේ සංතෘප්ත ප්‍රදේශයෙන් නැඹුරු වෙන හින්දා. IC වැඩි යගයක් වෙන්න ඕනේ. එහෙනම් උත්තරේ 1. උත්තරේ 1.
ඊළඟට බලන්න 4 ට්‍රාන්සිස්ටරයක් විවෘත ස්විච් එකක් ලෙස ක්‍රියා කරන විට විවෘත ස්විච් එකක් ලෙස ක්‍රියා කරනකොට කොයි ප්‍රදේශයට නැඹුරු කරන්න ඕනි? කපා හරින ලද ප්‍රදේශයට. කපා හරින ලද ප්‍රදේශයේදී IB මොකක් වෙනවද? බිඳුවක් වෙනවා. හරි. IB බිඳුවයි. VC ශුන්‍යද? වැරදි. IB වැඩියගේද? වැරදි. IC වැඩියගේද? වැරදි. IC බිඳුවයි. IC ශුන්‍යද? VCE සැපයුම් වෝල්ටීයතාවයට සමාන වේ. මෙන්න මේක හරි. අංක 4. හරි. IC ශුන්‍ය වෙනවා. IB ශුන්‍ය වෙනවා. VCE සමාන වෙනවා VCC ට. ඒ මොන අවස්ථාවේද? කපා හරින ලද ප්‍රදේශයේදී. එහෙම නැත්නම් විවෘත ස්විච් අවස්ථාවේදී. පස්වෙනි ප්‍රශ්නේ. බලන්න මෙන්න මෙහෙම. මෙහිදී දී ඇති ප්‍රස්තාරයට අනුව ට්‍රාන්සිස්ටරයක් පිළිබඳව සත්‍ය වන්නේ මින් කවර ප්‍රකාශයක්ද? වැසූ ස්විච් එකක් ලෙස තිබෙන විට ඒ ක්‍රියා කරන්නේ C ප්‍රදේශයේ තුලය. වැසූ ස්විච් එකක් කියලා කියන්නේ ස්විච් එක on. හරි. right. එතකොට ඒ වෙලාවේ ක්‍රියා කරන්නේ C ප්‍රදේශයේ තුල පමණි කියලා කියනවා. වැරදි. වැසූ ස්විච් එකක් ලෙස තිබෙන විට ඒ ක්‍රියා කරන්නේ B ප්‍රදේශය. වැරදි. විවෘත ස්විච් එකක් ලෙස තිබෙන විට ඒ ක්‍රියා කරන්නේ A ප්‍රදේශය. වැරදි. A ප්‍රදේශය මොකද්ද? වැසූ ස්විච් එකක්. විවෘත ස්විච් එකක් ලෙස තිබෙන විට ඒ ක්‍රියා කරන්නේ B ප්‍රදේශය. වැරදි. සංඥා වර්ධකයක් ලෙස තිබෙන විට ඒ ක්‍රියා කරන්නේ B ප්‍රදේශය. හරි. මේ B ප්‍රදේශය තමයි ක්‍රියාත්මක වෙන්නේ සංඥා වර්ධකයක්. ඒ කියන්නේ කපා හරින ලද ප්‍රදේශයවත් සංතෘප්ත ප්‍රදේශයවත් නෙවෙයි ක්‍රියාකාරී ප්‍රදේශයම නැත්නම් රේඛීය ප්‍රදේශය තුල තමයි මේක සංඥා වර්ධකයක් ලෙස තිබෙන විට ක්‍රියා කරන්නේ. අපි මේක ඊළඟ දවසේ තවදුරටත් හොඳින් සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙනවා. 6 මෙහි R පාදම ධාරා පාලකයේ ප්‍රතිරෝධයද RL භාර ප්‍රතිරෝධයද වේ. මෙම පරිපථය පිළිබඳ සත්‍ය වන්නේ මින් කුමක්ද? S ස්විචය A වෙත දමා ඇති විට IC ශුන්‍යයට ආසන්න වේ. මේ S A ට සම්බන්ධ කරලා තියෙනකොට මෙන්න මෙහෙම S A ට සම්බන්ධ කරෝතින් හරිද? S A ට සම්බන්ධ කරෝතින් මෙන්න මෙතනට ලැබෙනවනේ මොකද්ද? 5. එතකොට මේ BE සංදිය පෙරනැඹුරු වෙන්න පුළුවන්. හරි. එතකොට මේක සංතෘප්ත වෙන්න පුළුවන්. සංතෘප්ත වුණොත් මේක වැසූ ස්විච් එකක් ලෙස ක්‍රියාත්මක වෙනවා. S ස්විචේ A දමා විට IC ශුන්‍යයට ආසන්න වේ කියන එක වැරදි. IC මොකද IB ධාරාවක් ගමන් කරන හින්දා IC උපරිම අගයකට යනවා. S ස්විචේ A වෙත දමා ඇති විට IC අගය තීරණය වන්නේ RL අගය අනුවය. right. එතකොට ඒකේ යම් සත්‍යතාවයක් තියෙනවා. බලමු ඊට වගේ S ස්විචය B වෙත දමා ඇති විට IC උපරිමයක් පවතී. වැරදි. S B වෙත දමා තිබොත් මේ කපාහැරි ප්‍රදේශයට යන්නේ. මොකද මෙතනට දැම්මොත් එහෙම මෙතනට විභවාන්තරයක් එන්නේ. BE සංදිය පෙර නැඹුරු වෙන්නේ නැහැ. මේක වැරදි. S ස්විචය B වෙත දමා ඇතිට VO ශුන්‍යයට ආසන්න වේ. වැරදි. VO VCC එහෙම නැත්නම් පහට ආසන්න වෙනවා. මොකද මේ කපාහරින ලද ප්‍රදේශයට යන හින්දා. S ස්විචය C වෙත දමා ඇති විට VO ශුන්‍යයට ආසන්න වේ. හරි. මෙයා මෙතනට දාලා තියෙන කොටත් එහෙම වෙන්නේ නැහැ. මොකද මේක එතකොට කිසිම සම්බන්ධතාවයකට සම්බන්ධ වෙලා නැති නිසා ඒත් මේක මොන නැඹුරු අවස්ථාවෙත් තියෙන්නේ. පසු නැඹුරු අවස්ථාවේ තියෙන කපා හරින ලද ප්‍රදේශයේදී V out කීයක් වෙනවද? ධන 5ක් වෙනවා. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ දෙවෙනි එක. S ස්විචයේ A වෙත දමා ඇති විට IC යගේ තීරණය වන්නේ RL අනුවයි. මොකද අපි ගත්තොත් එහෙම මේක S ස්විචයේ A වෙත දමා තිබ්බොත් එහෙම මෙයා පෙර නැඹුරු වෙලා මේක සංතෘප්ත ප්‍රදේශයට යන්න පුළුවන්. සංතෘප්ත ප්‍රදේශයේදී අපි දන්නවා අපිට ලියන්න පුළුවන් 5 සමානයි IC RC ධන VCE. ඕකේ VCE සංතෘප්ත ප්‍රදේශයේදී බිඳුවක් වෙන හින්දා IC RC සමාන වෙනවා 5ට. එතකොට RC වල අගය අනුව IC තීරණය වෙනවා. මෙතන IC RC විදිහට තියෙන RL ව. එහෙනම් IC වාරයක් RL කියන එක්කෙනා 5ට සමාන වෙන හින්දා IC වාරයක් RL කියන එක්කෙනා 5ට සමාන වෙන හින්දා RL වගේ වැඩි වෙනකොට IC අඩු වෙනවා. RL වගේ අඩු වෙනකොට IC වැඩි වෙනවා. එහෙනම් මේකේ නිවැරදි පිළිතුර වෙන්නේ 2. හරි. ඔය විදිහට අපිට මේ ප්‍රශ්න ටික සාකච්ඡා කරලා ඉවර කරන්න පුළුවන්. එහෙනම් ඔය විදිහට ට්‍රාන්සිස්ටර් වල ස්විච් එකක් ලෙස ක්‍රියාකාරීත්වය ගාවටට කම්මන් ඔයගොල්ලන්ට මතක් කරා. ඊට පස්සේ අපිට පවතින්නේ ට්‍රාන්සිස්ටරයක්
සංඥා වර්ධකයක් ලෙස භාවිතා කරන ආකාරය සාකච්ඡා කරන්න. ඊට පස්සේ මේ ඉලෙක්ට්‍රොනික විද්‍යා පාඩමේ පවතින ඊළඟ කොටස් ටික ඒ කියන්නේ කාරකාත්මක වර්ධක ඩිජිටල් ඉලෙක්ට්‍රොනික කොට තමයි ඔයගොල්ලන්ට කරන්න ඉතිරි වෙලා තියෙන්නේ. හොඳයි. එහෙනම් අපි මේ වීඩියෝ මාලාවෙන් අදට සමුගන්නවා. හැබැයි මේ හැම දෙයකම ප්‍රතිඵලය ලබා ගන්න නම් ඔබගේ කැපවීම අනිවාර්ය සාධකයක් වෙන බව නැවත නැවතත් මම මතක් කරමින් අද දවසට ඔබෙන් සමුගන්නවා. සැමට සුබ දවසක්. ආයුබෝවන්.